අපි ඊළඟට රසායනික සංයෝග නාමකරණය ගැන කතා කරමු. 1947 ජාත්‍යන්තර ශුද්ධ සහ ව්‍යවහාරික රසායන විද්‍යා සංගමය අලුත් නාමකරණ ක්‍රමයක් ලෝකයට හඳුන්වලා දුන්නා. මේ සංගමේ නම ජාත්‍යන්තර ශුද්ධ සහ ව්‍යවහාරික රසායන විද්‍යා සංගමය. ලිව්වොත් International Union of PON Applied Chemistry. International Union of PON Applied Chemistry. අපි සිංහලෙන් කිව්වොත් ජාත්‍යන්තර සංගමය ශුද්ධ හා ව්‍යවහාරික රසායන විද්‍යාඥයන්ගේ මෙන්න සංගමය ජාත්‍යන්තර ශුද්ධ හා ව්‍යවහාරික රසායන විද්‍යාඥයන්ගේ සංගමය. මෙන්න මේ සංගමයෙන් තමයි 1947 දී මේ රසායනික සංයෝග නාමකරණය කිරීමේ ක්‍රමානුකූල නාමකරණය විධිමත් නාමකරණය ලෝකයට මුලින්ම හඳුන්වලා දුන්නේ. එනිසා මේ නාමකරණ ක්‍රමය මේ සංගමේ මුල් අකුරු එකතු කරපු නමින් හඳුන්වලා තියෙනවා. ඒ කියන්නේ International I Union of U PO P and Applied A Chemistry C මේ මුල් අකුරු පහ අරගෙන තමයි මේ නාමකරණ ක්‍රමය නම් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ නාමකරණ ක්‍රමයට කියන්නේ අපි IUPAC නාමකරණ ක්‍රමය කියලා. අපි දැන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමු රසායනික සංයෝග සහ අයනවල IUPAC නාමකරණය මොකක්ද? අපි කොහොමද මේ අයන සහ රසායනික සංයෝග IUPAC නාමකරණය අනුව නාමකරණය කරන්නේ? සහ ඊට පස්සේ කතා කරමු අපි මේ IUPAC නාමකරණ ක්‍රමය හඳුන්වලා දෙන්න ඉස්සර රසායන විද්‍යාඥයෝ සංයෝග සහ අයන නාමකරණය කරේ කොහොමද? අපි ඒකට කියනවා සාමාන්‍ය නාමකරණය. හෙවත් පැරණි නාමකරණය කියලා කියනවා. ඒ නිසා මුලින් කතා කරමු අපි IUPAC නාමකරණය, දෙවනුව කතා කරමු අපි සාමාන්‍ය නාමකරණය හෙවත් පැරණි නාමකරණයේ සිද්ධාන්ත. අපි දැන් අයන සහ රසායනික සංයෝගවල IUPAC නාමකරණය කොහොමද IUPAC නාමකරණය අනුව සරල සංයෝග සහ අයන නාමකරණය කරන්න කියලා මුලින්ම සාකච්ඡා කරමු. IUPAC නාමකරණය. අපි ඉස්සෙල්ලාම කැටායන නාමකරණය කරන ආකාරය බලමු. කැටායනවල IUPAC නාමකරණය. උදාහරණයක් ගන්නවා. මේ තියෙන්නේ යකඩවල එක් කැටායනය. මේ තියෙන්නේ යකඩ හේවත් අයන් වල අනෙක් කැටායනය. අපි කොහොමද කැටායනයක IUPAC නාමකරණය ලියන්නේ? ලේසි. අපි ඉස්සෙල්ලාම කරන්නේ මේ මූලද්‍රව්‍යයේ ඉංග්‍රීසි නාමය ලියනවා. යකඩවල ඉංග්‍රීසි නාමය අයන්. ඊට පස්සේ වරහන් තුල කැපිටල් රෝම ඉලක්කමෙන් ඒ කැටායනයේ ඔක්සිකරණාංකය දක්වනවා. දැන් අයන් 2. මේක අයනයක් නිසා ඊට පස්සේ අයන් කියලා දානවා. IRON අයන් කියන්නේ යකඩ, ION යන් කියලා කියන්නේ අයනය. ඊට මේ IRON අයන් ඔක්සිකරණාංකය ලියන්නේ අපි වරහන් තුල
කැපිටල් රෝම ඉලක්කමෙන් අයන් 3. අයන් 3 අයන්. මේ තමයි යකඩවල කැටායන දෙක IUPAC ක්‍රමයට නාමකරණය කරන ආකාරය. අයන් 2 අයන්, අයන් 3 අයන්. ඉංග්‍රීසි නාමය ලිව්වා. වරහන් තුල කැපිටල් රෝම ඉලක්කමෙන් ඔක්සිකරණාංකය දැම්ම අයනය කියලා දැම්ම. මම තව උදාහරණයක් ගන්න. අපි කමු කොපර් වල කැටායන දෙක. එකක් කොපර් ප්ලස් අනික කොපර් 2 ප්ලස්. අපි ඉස්සෙල්ලාම කරන්නේ ඉංග්‍රීසි නාමය ලියනවා. COPPER. ඊට පස්සේ වරහන් තුල යාගේ ඔක්සිකරණාංකය කැපිටල් රෝම ඉලක්කමෙන් දක්වනවා. copper 1 iron. copper 2. ඉංග්‍රීසියෙන් ලිව්වා එයාගේ නාමය ඉංග්‍රීසි නාමය ඔක්සිකරණාංකය 2යි වරහන් තුල කැපිටල් රෝම ඉලක්කමෙන් 2 කියලා ලිව්වා. මේ තියෙන්නේ copper 2 iron වල IUPAC නාමකරණය. තව උදාහරණයක් ගමු. මම ගන්නවා chromium 2 plus chromium 3 plus. මෙයාගේ ඉංග්‍රීසි නාමය chromium වරහන් තුල කැපිටල් රෝම ඉලක්කමෙන් ඔක්සිකරණාංකය 2 iron. chromium 2 iron. ඊගාවට chromium 3 iron. හැම විටම අපි ලියන්නේ මුල් අකුර කැපිටල් ලියනවා අනිකුත් සියලු අකුරු සිම්පල් අකුරු වලින් ලියනවා. වරහන් තුල කැපිටල් රෝම ඉලක්කමෙන් ඔක්සිකරණාංකය දක්වනවා. ඊට පස්සේ අපි අංක 2 ඔක්සෝ ඇනායන වල IUPAC නාමකරණය ලියමු. ඔක්සෝ ඇනායන. ඇනායන කියන්නේ ඍණායන. ඔක්සෝ ඇනායන කියන්නේ ඔක්සිජන් පරමාණු අඩංගු ඍණායන. මෙයාට තවත් නමක් කියනවා අපි ඔක්සි ඇනායන කියලාත් කියනවා. ඔක්සි ඇනායන. අපි කොහොමද ඔක්සෝ ඇනායනයක් කිව්වත් ඔක්සි ඇනායනයක් නාමකරණය කරන්නේ? අපි උදාහරණයක් කරන් පැහැදිලි කරමු. මම උදාහරණයක් විදිහට ගන්නවා. මෙන්න මේ ඔක්සෝ ඇනායන දෙක. NO2 minus NO3 minus. මෙතන N වල ඔක්සිකරණාංකය ගන්නවා. X ඍණ 2 වැඩි කිරීම 2 සමානයි ඍණ 1යි. එනිසා x සමානයි ධන 3ක් කියලා එනවා. මෙතන මම y කියලා ගන්නවා මේ n පරමාණුවේ ඔක්සිකරණාංකය. y ඍණ 2 වැඩි කිරීම 3යි ඍණ 1ට සමානයි y සමානයි ධන 5ක් කියලා එනවා. දැන් බලන්න මේ ඔක්සානායන දෙකේ නයිට්‍රජන් පරමාණුවේ ඔක්සිකරණාංක වෙනස් වෙනවා. අපි කියනවා නයිට්‍රජන් වල විචල්්‍ය ඔක්සිකරණාංක පෙන්වනවා කියලා කියනවා. අනේ නිසා මේ ඔක්සෝ ඇනායන වල විචල්්‍ය ඔක්සිකරණාංකය පෙන්වන පරමාණුවේ නම අගට අපි දානවා 8 ප්‍රත්‍ය. 8 ATE 8 දානවා. දැම්මහම මෙතන නයිට්‍රජන් වලට 8 දැම්මහම නයිට්‍රේට් කියලා එනවා. ඊට පස්සේ කරන්නේ ඒ විචල්්‍ය ඔක්සිකරණාංකය පෙන්වන පරමාණුවේ ඔක්සිකරණාංකය වරහන් තුල කැපිටල් රෝම ඉලක්කමෙන් දානවා. දැම්මහම මෙයාගේ නම එනවා නයිට්‍රේට් 3 කියලා එනවා. මේ තමයි මේ NO2 minus කියන ඇනායනයේ IUPAC නාමය. බලමු NO3 minus වල IUPAC නාමය. අපි අර වගේමයි විචල්්‍ය ඔක්සිකරණාංකය පෙන්වන පරමාණුව නයිට්‍රජන් එයාගේ නම අගට 8 ප්‍රත්‍ය දානවා. නයිට්‍රේට්. දැන් වරහන් තුල රෝම ඉලක්කමෙන් මේ n පරමාණුවේ ඔක්සිකරණාංකය දානවා. 5යි. එතකොට මෙයාගේ IUPAC නාමය නයිට්‍රේට් 5 මෙයාගේ නයිට්‍රේට් 3. අපි තව උදාහරණයක් ගමු.
ගන්නවා මෙන්න මේ ඔක්සෝ ඇනායන දෙක. එකක් SO2 අනික SO4 මෙතන S වල ඔක්සිකරණාංකය දෙවරක් 3 6යි 6න් දෙකක් ගියාම ධන 4යි. මෙතන S වල ඔක්සිකරණාංකය දෙවරක් 4 8යි 8න් දෙකක් ගියාම ධන 6යි. එහෙනම් සල්ප තමයි විචල්්‍ය ඔක්සිකරණාංක පෙන්වන්නේ. ඒ නිසා සල්පවල නමාගට අපි ඒත් ප්‍රත්‍ය දානවා. ඕනෑම ඔක්සෝ ඇනායනයක් IUPAC ක්‍රමයට නාමකරණය කරද්දී නම අගට ඒත් ප්‍රත්‍ය දාන්න ඕනේ. ATE. ඒ නිසා ඒත් දැම්ම. දැන් එයාගේ ඔක්සිකරණාංකය වරහන් තුල කැපිටල් රෝම ඉලක්කමෙන් දානවා. සල්ෆේට් 4. ඒ නිසා මෙයාගේ IUPAC නාමය සල්ෆේට් 6 වෙන්න ඕන. සල්ෆේට් 6. තව උදාහරණයක් ගමු. මම කරනවා ඊගාවට මෙන්න මේ ඔක්සෝ ඇනායන දෙක. අපිට නිතර හම්බ වෙන පර්මැංගනේට්. දම් පාටයි මේ අනික් ඇනායනය මැංගනේට් කොළ පාටයි. මෙතන මැංගනීස් වල ඔක්සිකරණාංකය දෙවරක් 4 8යි 8න් එකක් ගියාම ධන 7යි. මෙතන මැංගනීස් වල ඔක්සිකරණාංකය දෙවරක් 4 8යි 8න් දෙකක් ගියාම ධන 6යි. දැන් විචල්්‍ය ඔක්සිකරණාංක පෙන්වන්නේ මැංගනීස්. ඒ නිසා අපි එයාගේ නමින් ලියනවා. මැංගනීස් නමකට 8 දාන්න ඕන. ඒ නිසා මැංගනේට්. මැංගනේට් ඔක්සිකරණාංකය මැංගනීස් වල ධන 7යි. ඒ නිසා කැපිටල් රෝම ඉලක්කමෙන් 7 දානවා. මැංගනේට් 7. මෙයාගේ මැංගනේට් 6. මෙයා මැංගනේට් 7, මෙයා මැංගනේට් 6. මේ තමයි මේ ඔක්සෝ ඇනායන දෙකේ IUPAC නාමය. අපි තව උදාහරණයක් ගමු. CrO4 2- අනික Cr2O7 2-. මෙතන ක්‍රෝමියම් වල ඔක්සිකරණාංකය ධන 6යි. මෙතනත් ක්‍රෝමියම් වල ඔක්සිකරණාංකය ධන 6යි. දෙකේ ඔක්සිකරණාංක සමානයි. නමුත් ක්‍රෝමියම් කියන්නේ ඔක්සිකරණාංක කීපයක් පෙන්වන මූලද්‍රව්‍යයක්. ඒ නිසා විචල්්‍ය ඔක්සිකරණාංක පෙන්වන්නේ ක්‍රෝමියම් වල. ඒ නිසා ක්‍රෝමියම්ගේ නමාගට 8 ප්‍රත්‍ය දානවා. එතකොට ක්‍රෝමේට් කියලා එනවා. දැන් ඔක්සිකරණාංකය දානවා 6. ක්‍රෝමේට් 6. මෙතනත් විචල්්‍ය ඔක්සිකරණාංකය පෙන්වන්නේ ක්‍රෝමියම්. ඒ නිසා අපි දානවා 8 දැම්මම ක්‍රෝමේට්. ඔක්සිකරණාංකය 6. ඒ නිසා ක්‍රෝමේට් 6. දැන් මේ වෙනස් ඔක්සෝ ඇනායන දෙකක නම් සමාන වෙන්න බෑනේ. අන්න ඒ නිසා දෙක වෙන් කරගන්න මෙතන ක්‍රෝමියම් පරමාණු දෙකක් තියෙන නිසා ඇනායනේ අපි ඉදිරියෙන් දානවා ඩයි කියලා දානවා. දැන් එයා ඩයික්‍රෝමේට්, මෙයා ක්‍රෝමේට්. ඒ නිසා මේ ඔක්සෝ ඇනායනයේ IUPAC නාමය ක්‍රෝමේට් 6 වෙනවා. මේ ඔක්සෝ ඇනායනයේ IUPAC නාමය ඩයික්‍රෝමේට් 6 වෙනවා. තව උදාහරණයක් ගමු. දැන් මේ ක්‍රමයට ඔක්සිකරණාංක කීපයක් තිබුණත් නාමකරණය හරි විධිමත්ව ක්‍රමානුකූලව කරන්න පුළුවන්. මේ ඊට උදාහරණයක්. මේ තියෙන්නේ ක්ලෝරීන් හදන ඔක්සෝ ඇනායනයක් OCl-. මේ තවත් ක්ලෝරීන්ගේ ඔක්සෝ ඇනායනයක් ClO2-. තව එකක් ClO3-, ClO4-. දැන් බලමු මේ එක් එක් ඔක්සෝ ඇනායනය නාමකරණය කරන ආකාරය. හරි. මෙතන ක්ලෝරීන් වල ඔක්සිකරණාංකය මම ලියනවා OCl-. ඔක්සිජන් වල සුලභ ඔක්සිකරණාංකය ඍණ 2යි.
ක්ලෝරින් වල මම x කියලා ගන්නවා. ඒතර මේ මුළු ඇනායනයේ ඔක්සිකරණාංකය ඍණ 1ට සමාන වෙනවා. ඒ නිසා මෙතන x වලාගය ධන 1ක් කියලා එනවා. දැන් මේ OCl- කියන ඇනායනයේ ඔක්සෝ ඇනායනයේ Cl ගේ ඔක්සිකරණාංකය ධන 1යි. ඒ නිසා මෙතන විචල්්‍ය ඔක්සිකරණාංක පෙන්වන්නේ ක්ලෝරින්. ඒ නිසා අපි ක්ලෝරින්ගේ නමකට 8 දාලා වරහන් තුල කැපිටල් රෝම ඉලක්කමින් ඔක්සිකරණාංකය ලියනවා. ඒ නිසා ක්ලෝරින්ගේ අගට 8 දැම්මහම ක්ලෝරේට් වෙනවා. ක්ලෝරේට් වරහන් තුල කැපිටල් රෝම ඉලක්කමින් නම දානවා. ක්ලෝරේට් 1 අයනය කියලා එනවා. දැන් මේ ඔක්සයන අයනය ගත්තොත් අපි එතන Cl වල ඔක්සිකරණාංකය බලමු කීයද කියලා. ClO2-. එතකොට මෙතන Cl වල මම x කියලා ගන්නවා ඔක්සිකරණාංකය. O වල සුලභ ඔක්සිකරණාංකය ඍණ 2යි. ඒ වගේ දෙකක් තියෙනවා. ඍණ 1ට සමානයි. එතකොට x සමානයි ධන 3ක් කියලා එනවා. එනිසා මෙන්න මේ ඔක්සෝයන ආයනය ClO2- කියන ඔක්සෝයන ආයනයේ නම ලිව්වොත් IUPAC නාමය මෙහෙමයි ලියන්න වෙන්නේ. කොහොමද? විචල්්‍ය ඔක්සිකරණාංකය පෙනෙන ක්ලෝරින් වල එනිසා ක්ලෝරින්ගේ අගට 8 දැම්මහම ක්ලෝරේට් වෙනවා. දැන් වරහන් තුල කැපිටල් රෝම ඉලක්කමෙන් ඔක්සිකරණාංකය 3 කියලා දානවා. දැන් මෙයා ක්ලෝරේට් 1 වෙද්දි මෙයා ක්ලෝරේට් 3 වෙනවා. ඒ විදිහට අපි බලමු ඊගාව ඔක්සයන ආයනය. මෙතන Cl වල ඔක්සිකරණාංකය දෙවරක් 3 6යි. 6න් එකක් ගියාම 5යි. ඒ නිසා මෙයාගේ ඔක්සිකරණාංකය ධන 5ක් වෙනවා. නම ක්ලෝරේට් 5 අයන් කියලා එනවා. මේ ඔක්සයන ආයනේ දෙවරක් 4 8යි. 8න් එකක් ගියාම 7යි. ඒ නිසා මෙයාගේ IUPAC නාමය ක්ලෝරේට් 7 අයන් කියලා එනවා. එතකොට දැන් බලන්න ඔක්සිකරණාංක කීපයක් තිබුණත් අපට හරි පහසුවෙන් මේ IUPAC ක්‍රමයට අනුව ක්‍රමානුකූලව විධිමත්ව නාමය ලියන්න පුළුවන්. ක්ලෝරේට් 1 අයන්, ක්ලෝරේට් 3 අයන්, ක්ලෝරේට් 5 අයන්, ක්ලෝරේට් 7 අයන්. ඊළඟට අපි බලමු කොහොමද ඔක්සයිඩ් IUPAC ක්‍රමයට නාමකරණය කරන්නේ කියලා. right. අංක 3 ඔක්සයිඩ් වල IUPAC නාමකරණය. මම උදාහරණයක් ගන්නවා. මම ගන්නවා මෙන්න මේ ඔක්සයිඩ්. ඊගාට මම ගන්නවා මේ ඔක්සයිඩ්. අපි ඔක්සයිඩ් IUPAC ක්‍රමයට නාමකරණය කරද්දී ඉස්සරළම කරන්නේ කැටායනේ ඉංග්‍රීසි නම ලියනවා. එන අයන්. ඊට පස්සේ ආයේ ඔක්සිකරණාංකය ගන්නවා කීයද කියලා. දැන් මෙතනදී මේ ඔක්සයිඩ් දෙකේ ඔක්සිකරණාංකය වෙනස් වෙන්නේ අයන් වල. අනේ වෙනස් වෙන ඔක්සිකරණාංකයේ තියෙන පරමාණුවේ අපි ඉංග්‍රීසි නම ලියනවා ඉස්සෙල්ලා. අයන්. මෙතන අයන් වල ඔක්සිකරණාංකය බලමු. x නම් O වල ඍණ 2යි සුලභ ඔක්සිකරණාංකය උදාසීන නිසා බිඳුවට සමාන කරනවා. හරි. x වල ඔක්සිකරණාංකය අයන් වල ඔක්සිකරණාංකය ධන 2ක් වෙනවා. ඒ නිසා ලිව්වා අපි කැටායනේ නම ඉංග්‍රීසි නම අයන්. එයාගේ ඔක්සිකරණාංකය දැම්මා 2. ඊට පස්සේ ඇනායනය හිස්තනක් තියලා ඔක්සයිඩ්. නම අයන් 2 ඔක්සයිඩ්. මෙතන බලමු අපි. මෙතන අයන් වල ඔක්සිකරණාංකය x නම් 2x ධන ඍණ 2 තියෙනවා බිඳුවට සමාන කරනවා. එතකොට 2x සමානයි ඍණ 6යි ධන 6යි x සමානයි ධන 3යි. මෙතන අයන් වල ඔක්සිකරණාංකය ධන 3ක් වෙනවා. ඒ නිසා අපි ලියන්නේ අයන්
ඉංග්‍රීසි නාමය වරහන් තුල කැපිටල් රෝම ඉලක්කමෙන් ලියනවා ට්‍රිඔක්සිකරණාංකය හිස්තනක් තිබ්බා. මේ තියෙන්නේ ඔක්සයිඩ් ඇනායනය ඔක්සයිඩ් කියලා ලියුවා. එතන ඔක්සයිඩ් වල නාමකරණය කරද්දී මේ ඉංග්‍රීසි නාමය ලිව්වා ඔක්සිකරණාංකය වරහන් තුල කැපිටල් රෝම ඉලක්කමෙන් ලිව්වා හිස්තනක් තියලා ඔක්සයිඩ් කියලා දැම්මා. එතකොට මේ තියෙන අයන් 2 ඔක්සයිඩ් මේ තියෙන්නේ අයන් 3 ඔක්සයිඩ්. තව උදාහරණයක් කරන් බලමු. මේ තව උදාහරණයක්. Cu2O CuO. මෙතන කොපරවල ඔක්සිකරණාංකය. කොපර් පරමාණු දෙකක් තියෙන නිසා 2x කියලා මම දැම්මා. O වල සුලභ ඔක්සිකරණාංකය ඍණ 2යි බිඳුවට සමාන කරා. ඒ කියන්නේ x සමානයි ධන 1යි. මෙතන කොපරවල ඔක්සිකරණාංකය x ඍණ 2ට සමාන කරා. x ඍණ 2 සමානයි බිඳුවයි. ඒ නිසා x සමානයි ධන 2යි. අපි කරන්නේ මොකද්ද? මේ කැටායනේ ඉංග්‍රීසි නාමය ලියනවා. කොපර්. ඊට පස්සේ යාගේ ඔක්සිකරණාංකය වරහන් තුල කැපිටල් රෝම ඉලක්කමෙන් ලියනවා. ඊගාවට හිස්තනක් තියලා ඔක්සයිඩ් කියලා දානවා. මේ ඔක්සයිඩ් ඇනායනය නිසා. මෙයා කොපර් 1 ඔක්සයිඩ්. මෙතන අර විදිහමයි කොපර් 2 ඔක්සයිඩ්. කොපර් 2 ඔක්සයිඩ්. ඊළඟට අපි ඔක්සයිඩ් කීපයක් හදන නයිට්‍රජන් වල ඔක්සයිඩ් ටික ගමු. නයිට්‍රජන් හදන ඔක්සයිඩ් පහක් N2O NO N2O3 NO2 N2O4 සහ N2O5 කියලා. බලමු මේ එක් ඔක්සයිඩය IUPAC ක්‍රමයට නාමකරණය කරන්නේ කොහොමද කියලා. right. මෙතන N2O වල N ගේ ඔක්සිකරණාංකය බලමු 2x O වල ඍණ 2යි සුලභ ඔක්සිකරණාංකය බිඳුවට සමානයි. ඒ නිසා 2x ධන 2යි x ධන 1යි. මෙතනදී N වල ඔක්සිකරණාංකය ධන 1යි. ඒ නිසා අපි කරන්නේ මෙයාගේ ඉංග්‍රීසි නාමය ලියනවා. මුල් පරමාණුවේ නයිට්‍රජන් ඔක්සිකරණාංකය 1යි. එහෙනම් මම ලියනවා නයිට්‍රජන් ඒ පරමාණුවේ ඔක්සිකරණාංකය 1යි හිස්තනක් තියලා මේ ඔක්සයිඩ් ඇනායනය ඔක්සයිඩ් ලියනවා. නයිට්‍රජන් 1 ඔක්සයිඩ්. මේ ඊගාවට එතන ඔක්සිකරණාංකය බලමු අපි NO වල N වල x කියලා ගත්තොත් ඍණ 2යි O පරමාණුවේ බිඳුවට සමාන කරනවා. x සමානයි ධන 2ක් කියලා එනවා. එතකොට මේ NO කියන ඔක්සයිඩේ N වල ඔක්සිකරණාංකය ධන 2යි. ඒ නිසා අපි ලියමු මුලින් ලියනවා නයිට්‍රජන් එයාගේ ඉංග්‍රීසි නාමය. ඊට පස්සේ වරහන් තුල කැපිටල් රෝම ඉලක්කමෙන් ලියන ඔක්සිකරණාංකය 2යි ඔක්සයිඩ්. මේ විදිහට මේ අනික් හැමෝගෙමත් ඔක්සිකරණාංක හොයලා ඔක්සයිඩේ IUPAC නාමය ලියන්න පුළුවන්. මෙතන N වල ඔක්සිකරණාංකය ධන 3යි. ඒ නිසා නයිට්‍රජන් 3 ඔක්සයිඩ්. මෙතන N වල ඔක්සිකරණාංකය ධන 4යි. බලමු නයිට්‍රජන් 4 ඔක්සයිඩ්. මෙතන N වල ඔක්සිකරණාංකය බලන්න N2O4 N වල 2යි x වුණොත් මෙතන ඍණ 2 4යි බිඳුවට සමානයි. ඒ නිසා 2යි x ධන 8යි x ධන
4යි. එතනත් එහෙමනම් ඒ විදිහමයි. අපි ලියමු nitrogen 4 oxide. nitrogen 4 oxide. මෙතන n වල ඔක්සිකරණාංකය ධන 5 නිසා අපි ලියනවා nitrogen 5 oxide. මේ තියෙන්නේ nitrogen පෙන්වන ඔක්සයිඩ් වල IUPAC නාමයන් ටික. අපි ওই විදිහෙම ඔක්සයිඩ් කීපයක් අදන ක්ලෝරින්ගේ ඔක්සයිඩ් ටික ගමු. නාමකරණය කරා. හරි. ක්ලෝරින් හදන ඔක්සයිඩ් ටික මේ තියෙන්නේ. Cl2O, Cl2O3, ClO2, Cl2O5, Cl2O6, Cl2O7. මේ එක්කෙනාගේ ඔක්සිකරණාංක ගත්තොත් මෙතනදී ක්ලෝරින් වල ඔක්සිකරණාංකය ධන 1 වෙනවා. මෙතනදී ධන 3 වෙනවා. මෙතනදී ධන 4 වෙනවා. මෙතනදී ධන 5 වෙනවා. මෙතනදී ධන 6 වෙනවා. ධන 7 වෙනවා. මේ තමයි ක්ලෝරින්ගේ ඔක්සයිඩ් ටික. ඒ අනුව අපිට මේ හැම කෙනෙක්ගේම IUPAC නාමය ලේසියෙන් ලියන්න පුළුවන්. මේ තියෙන්නේ කැටායනය ලියන්නේ ඉංග්‍රීසි නම ක්ලෝරින්. ක්ලෝරින් ඔක්සිකරණාංකය 1යි හිස්තැනක් තිබ්බා ඔක්සයිඩ්. ක්ලෝරින් 1 ඔක්සයිඩ්. එමනම් මෙයා ක්ලෝරින් 3 ඔක්සයිඩ්. මෙයා ක්ලෝරින් 4 ඔක්සයිඩ්. මෙයා ක්ලෝරින් 5 ඔක්සයිඩ්. මෙයා ක්ලෝරින් 6 ඔක්සයිඩ්. මෙයා ක්ලෝරින් 7 ඔක්සයිඩ්. දැන් ඔයාලට පුළුවන් ඔක්සයිඩ් වල IUPAC නාමය ලියන්න පහසුයි. ඊළඟට අපි ඔක්සි අම්ල එහෙම නැත්නම් ඔක්සෝ අම්ල වල IUPAC නාමකරණය සලකලා බලමු. එhmenan අංක 4 ඔක්සෝ අම්ල. නැත්නම් කියනවා අපි ඔක්සි අම්ල. ඔක්සි අම්ල වල IUPAC නාමකරණය සලකලා බලමු. මම උදාහරණයක් ගන්නවා. මම ගන්නවා මෙන්න ඔක්සි අම්ල දෙකක්. එකක් HNO2 අනික HNO3. දැන් මේ දෙකම ඔක්සෝ අම්ලනේ. ඇයි මේ අම්ල දෙකේම ඔක්සිජන් අඩංගුයි. ඒ නිසා අපි ඔක්සෝ අම්ල කියලා කියනවා. දැන් මෙතනදී අපි බලමු මේ N වල ඔක්සිකරණාංකය. මම එයා X කියලා ගන්නවා. හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා තියෙන්නේ ඍණතාවයෙන් වැඩි පරමාණුවක් එක්ක. ඒ නිසා H වල ඔක්සිකරණාංකය ධන 1 වෙන්න ඕන. ඒ නිසා එතන ධන 1. O වල සුලභ ඔක්සිකරණාංකය ඍණ 2යි. ඒ වගේ දෙකක් තියෙනවා පරමාණු. ඒ නිසා මේ මුළු ඔක්සිකරණාංක වල එකතුව බිඳුවට සමාන වෙනවා. දැන් අපි N පරමාණුවේ ඔක්සිකරණාංකය ගන්නවා. දෙවරක් 2 4යි. 4 එකක් ගියාම ඍණ 2 3යි. ඒක අනිත් පැත්තට ගියාම ධන 3ක් වෙනවා. මෙතන N වල ඔක්සිකරණාංකය ධන 3යි. ඒ විදිහටම මෙතන N වල ඔක්සිකරණාංකය ධන 5ක් වෙනවා. දැන් අපි මේ දෙන්නගේ IUPAC නාමකරණය ලියමු. විචල්්‍ය ඔක්සිකරණාංකය නයිට්‍රජන්. අනේ නයිට්‍රජන් වල නාමය අගට අපි මෙන්න මේ ප්‍රත්‍ය එක් කරනවා ඔක්සෝ අම්ල වල. මොකද්ද? ඉක් ප්‍රත්‍ය එක් කරනවා. ඉක්.
විචල්්‍ය ඔක්සිකරණාංකය පේන නයිට්‍රජන් එයාගේ නාමයකට ඉක් දැම්මහම නයිට්‍රික් වෙනවා. ඒ නිසා මෙයාගේ IUPAC නාමය නයිට්‍රික්. දැන් වරහන් තුල කැපිටල් රෝම ඉලක්කමෙන් දානවා ඔක්සිකරණාංකය 3. මේක අම්ලයක් කියලා පෙන්වන්න හිස්තනක් තියලා ඇසිඩ් කියලා දානවා. ඒ නිසා මෙයා නයිට්‍රික් 3 ඇසිඩ්. එතකොට මේ HNO2 මේ HNO3 එතකොට HNO3 වල එහෙමනම් ඒ විදිහටම නයිට්‍රික් එයාගේ ඔක්සිකරණාංකය ධන 5යි 5 රෝම ඉලක්කමෙන් දැම්ම 5 කියලා හිස්තනක් තියලා අම්ලයක් කියලා පෙන්නන්න ඇසිඩ් කියලා දානවා. එතකොට මෙයා නයිට්‍රික් 5 ඇසිඩ්. දැන් බලන්න මෙයා නයිට්‍රික් 3 ඇසිඩ් මෙයා නයිට්‍රික් 5 ඇසිඩ්. තව උදාහරණයක් ගමු. මේ තියෙන සල්ප හදන ඔක්සි අම්ල දෙක. එකක් තමයි H2SO3 අනික තමයි H2SO4. මෙයාගේ සල්පෝල ඔක්සිකරණාංකය ධන 4යි. මෙතන සල්පෝල ඔක්සිකරණාංකය ධන 6යි. එතකොට විචල්්‍ය ඔක්සිකරණාංක පෙන්නන්නේ සල්ප. සල්පගේ නමකට මොකක්ද දාන ප්‍රත්‍ය? දාන ප්‍රත්‍ය ඉක්. එතකොට සල්පවල නමකට ඉක් දැම්මහම සල්ෆියුරික් වෙනවා. සල්ෆියුරික්. වරහන් තුල දාමු කැපිටල් රෝම ඉලක්කමෙන් ඔක්සිකරණාංකය 4. 4 ඇසිඩ්. මෙයාගේ නම එහෙමනම් සල්ෆියුරික් වරහන් තුල දාමු කැපිටල් රෝම ඉලක්කමෙන් ඔක්සිකරණාංකය 6 ඇසිඩ්. මෙන්න සල්ප හදන ඔක්සෝ අම්ල දෙකේ IUPAC නාමය. මෙයා සල්ෆියුරික් 4 ඇසිඩ් මෙයා සල්ෆියුරික් 6 ඇසිඩ්. දැන් මම ගන්නවා ඊගාවට ෆොස්ෆරස් හදන ඔක්සෝ අම්ල තුනක් තියෙනවා. මෙන්න ෆොස්ෆරස් හදන ඔක්සෝ අම්ල තුන. H3PO2 ඊගාවට H3PO3 ඊගාවට H3PO4. හරි. බලමු මෙන්න මේ ඔක්සෝ අම්ලයේ ෆොස්ෆරස් වල ඔක්සිකරණාංකය. H3PO2 වල H වල ධන 1යි ඒ වගේ 3ක් තියෙනවා පරමාණු. ෆොස්ෆරස් වල දන්නේ අපි ඔක්සිකරණාංකය කීයද කියන්න. ඔක්සිජන් වල සුලභ ඔක්සිකරණාංකය කියන 2යි ඒ වගේ 2ක් තියෙනවා. මුළු එකේ ඔක්සිකරණාංකය බිඳුවට සමාන කරනවා. එතකොට මෙතන ෆොස්ෆරස් වල ඔක්සිකරණාංකය බලමු 3යි x ඍණ 4 සමානයි බිඳුවයි 4න් 3ක් ගියාම ඍණ 1යි අනිත් පැත්තට ගියාම ධන 1 වෙනවා. x ධන 1යි ඔක්සිකරණාංකය. ඒ කියන්නේ ෆොස්ෆරස් වල ඔක්සිකරණාංකය මෙතන ධන 1යි. ඔය විදිහටම බැලුවොත් එම මෙතන ෆොස්ෆරස් වල ඔක්සිකරණාංකය ධන 3ක් වෙනවා. මෙතන ෆොස්ෆරස් වල ඔක්සිකරණාංකය ධන 5ක් වෙනවා. ඒ නිසා අපි මේ ඔක්සෝ අම්ල තුනේ IUPAC නාමය ලියමු. විචල්්‍ය ඔක්සිකරණාංකය පෙන්වන්නේ ෆොස්ෆරස්. ෆොස්ෆරස්ගේ නමකට ඉක් දැම්මහම ෆොස්ෆොරික් වෙනවා. ෆොස්ෆොරික් ඔක්සිකරණාංකය 1යි 1 ඇසිඩ්. ෆොස්ෆොරික් 1 ඇසිඩ්. මෙතන ඔක්සිකරණාංකය ධන 3 නිසා ෆොස්ෆොරික් 3 ඇසිඩ්. මෙතන ඔක්සිකරණාංකය ධන 5 නිසා එතන phosphoric 5 acid. මේ තමයි
ෆොස්ෆරස් හදන ඔක්සාම්ල 3 IUPAC නාමය ලියන ආකාරය. දැන් පැහැදිලි. තව එක උදාහරණයක් ගමු අපි. ක්ලෝරින් හදනවා මේ විදිහටම ඔක්සාම්ල කීපයක්. බලමු අපි ක්ලෝරින් හදන ඔක්සාම්ල 4. එකක් HOCl, අනික HClO2, අනික HClO3, අනික HClO4. අපි මුලින්ම HOCl වල IUPAC නාමය ලියමු. HOCl. හයිඩ්‍රජන්ට වඩා ඍණතාවයෙන් වැඩි පරමාණුවක් එක්ක හයිඩ්‍රජන් බන්ධන හැදුවොත් හයිඩ්‍රජන් වල ඔක්සිකරණාංකය ධන 1 වෙනවා. ඔක්සිජන් වල සුලභ ඔක්සිකරණාංකය ඍණ 2යි කියලා මම කියලා තියෙනවා. ඍණ 2යි. ඒ අනුව අපි ගන්නවා ක්ලෝරින් වල ඔක්සිකරණාංකය x කියලා ගන්නවා. දැන් HOCl කියන අණුවේ මුළු ඔක්සිකරණාංකය නැත්නම් ඔක්සිකරණාංක සියල්ලේම එකතුව බිඳුව නිසා අපි ඒක බිඳුවට සමාන කරොත් x වලාගය අපට ලැබෙනවා ඍණ 2කින් ධන 1ක් ගියාම ඍණ 1යි ඒක අනික් පැත්තට ගියාම ධන 1 වෙනවා. එතකොට HOCl කියන අණුවේ ක්ලෝරින්ගේ ඔක්සිකරණාංකය ධන 1 වෙනවා. ඒ අනුව HOCl ගේ IUPAC නාමකරණය ලියමු. වෙනස් වෙන්නේ ක්ලෝරින්ගේ ඔක්සිකරණාංකය. ඒ නිසා අපි ගන්නවා ක්ලෝරින්ගේ නමකට ඉක් ප්‍රත්‍ය දානවා. ක්ලෝරික් විචල්්‍ය ඔක්සිකරණාංකය පෙන්න ක්ලෝරින් පරමාණුවේ ඔක්සිකරණාංකය ධන 1යි. ඒ නිසා මම ලියනවා ක්ලෝරික් වරහන් තුල කැපිටල් රෝම ඉලක්කමින් ඔක්සිකරණාංකය දැම්ම 1යි ක්ලෝරික් 1 ඇසිඩ්. මේ තමයි HOCl වල IUPAC නාමය. right. මේ වගේම අපි ලියමු ඊට පස්සේ HClO2 වල IUPAC නාමය. නම් මේ ක්ලෝරික් 1 ඇසිඩ්. අපි දැන් HClO2 වල IUPAC නාමය ලියමු. HClO2. හයිඩ්‍රජන් වල ධන 1යි ඔක්සිකරණාංකය. ක්ලෝරින්ගේ මම ගන්නවා x කියලා. ඍණ 2යි ඔක්සිජන් පරමාණුවක පරමාණු දෙකක් තියෙන නිසා දෙකෙන් වැඩි කරනවා. මුළු ඔක්සිකරණාංකය බිඳුවට සමාන කරොත් එනවා x සමානයි දෙවරක් 2 4යි ඍණ 4න් එකක් ගියාම ධන ඍණ 3යි. ඍණ 3 අනිත් පැත්තට ගියාම ධන 3ක් කියලා එනවා. ඒ අනුව මෙතන ඔක්සිකරණාංකය ධන 1යි ධන 3යි. ඒ නිසා අපි ලියමු විචල්්‍ය ඔක්සිකරණාංකය ක්ලෝරින්ගේ නිසා මම ලියනවා ක්ලෝරික්. ඔක්සිකරණාංකය වරහන් තුල 3 ඇසිඩ්. ක්ලෝරික් 3 ඇසිඩ්. ඒ වගේමයි HClO3 වල ඔක්සිකරණාංකය ගත්තොත් ක්ලෝරින්ගේ අපි දැන් මනෝමෙන් හදමු ධන 1යි x ඍණ 2 3ක් තියෙනවා. ඍණ 6යි ඍණ 6න් ධන 1ක් ගියාම ඍණ 5යි ඒක අනිත් පැත්තට ගියාම ධන 5යි. ඒ නිසා මෙතන ක්ලෝරින් වල ඔක්සිකරණාංකය ධන 5යි. ඒ අනුව HClO3 වල ඔක්සිකරණාංකය IUPAC නාමය ලියමු. ක්ලෝරික් 5 ඇසිඩ්. එතකොට HClO4 මෙතනදී ක්ලෝරින් වල ඔක්සිකරණාංකය බලමු. H වල ධන 1යි O ඍණ 2යි ඍණ 2 4ක් කියන ඍණ 8යි ඍණ 8න් ධන 1ක් ගියාම ඍණ 7යි. ඒක අනික් පැත්තට ගියාම ක්ලෝරින් ඔක්සිකරණාංකය ධන 7ක් කියලා එනවා. ඒ අනුව විචල්්‍ය ඔක්සිකරණාංකය පෙන්වන ක්ලෝරින්ගේ නමකට තමයි ඉක් ප්‍රත්‍ය දාන්නේ අපි. ඒ නිසා
ක්ලෝරින්ගේ නමාගට ඉක් දැම්මහම ක්ලෝරික්. වරහන් තුල දානවා ක්ලෝරින් වල ඔක්සිකරණාංකයේ කැපිටල් රෝම ඉලක්කමෙන් 7යි ඇසිඩ්. එතකොට ක්ලෝරින් සදන ඔක්සෝ අම්ල 4 IUPAC නාමයන් ටික මේ තියෙන්නේ. ක්ලෝරික් 1 ඇසිඩ්, ක්ලෝරික් 3 ඇසිඩ්, ක්ලෝරික් 5 ඇසිඩ්, ක්ලෝරික් 7 ඇසිඩ්. දැන් මේ IUPAC නාමකරණයේ විධිමත් බව යන්නේ ඒකයි. අපිට ඕන තරම් සංයුති තිබ්බොත් නාමකරණය කරන්න පුළුවන්. ඒ නාමකරණයේ රටාව එක වගේ. වෙනස් වෙන්නේ ඔක්සිකරණාංකය විතරයි. ක්ලෝරින් වගේම බ්‍රෝමීනුත් හදන ඔක්සෝ අම්ල 7ක් මේ විදිහට. බලන්න. බ්‍රෝමීන් හදන ඔක්සෝ අම්ල HOBr, HBRO2, right? HBRO3 ඊගාවට අවසාන වශයෙන් HBRO4. අර ඉස්සලා වගේමයි මෙතනදී බ්‍රෝමීන්ගේ ඔක්සිකරණාංකය ධන 1යි. දෙවෙනි අම්ලයේ බ්‍රෝමීන් ඔක්සිකරණාංකය ධන 3යි. මේ තුන්වෙනි ඔක්සෝ අම්ලයේදී ධන 5යි බ්‍රෝමීන් වල ඔක්සිකරණාංකය. මේ හතරවෙනි ඔක්සෝ අම්ලයේදී ධන 7යි බ්‍රෝමීන් වල ඔක්සිකරණාංකය. ඒ අනුව HOBr වල IUPAC නාමය. විචල්්‍ය ඔක්සිකරණාංකය පෙන්වන්නේ බ්‍රෝමීන්. බ්‍රෝමීන්ගේ නමකට මොකක්ද දාන්නේ? බ්‍රෝමීන් නමකට දාන්නේ ඉක් ප්‍රත්‍යය. එතකොට බ්‍රෝමික්. බ්‍රෝමික් කැපිටල් රෝම ඉලක්කමෙන් දානවා යාගේ ඔක්සිකරණාංකය වරහන් තුල. ඊට පස්සේ අපි අම්ලයක් නිසා ඇසිඩ් කියලා දානවා. බ්‍රෝමික් 1 ඇසිඩ්. එනවා මේකේ බ්‍රෝමික් 3 ඇසිඩ්. තුන්වෙනි ඔක්සෝ අම්ලයේ බ්‍රෝමික් 5 ඇසිඩ්. හතරවෙනි ඔක්සෝ අම්ලයේ බ්‍රෝමික් 7 ඇසිඩ්. ඔය විදිහටම අයඩීන් හදන ඔක්සෝ අම්ලවල IUPAC නාමය ලියන්නත් පුළුවන්. අපි ඉක්මනින් ඒකත් ලියමු. අයඩීන් හදන ඔක්සෝ අම්ල 4ක් අර විදිහටම HOI, HIO2, HIO3 අවසාන වශයෙන් HIO4. මෙයාගෙත් ඔක්සිකරණාංක අයඩීන් වල වෙනස් වෙන්නේ. විචල්්‍ය ඔක්සිකරණාංක පෙන්වන්නේ අයඩීන්. මෙන්න ඒගොල්ලන්ගේ ඔක්සිකරණාංක. එහෙනම් නම ලියමු අපි. ඔක්සිකරණාංකය විචලනය වෙන්නේ අයඩීන් වල. ඒ නිසා අපි අයඩීන්ගේ නමකට ඉක් ප්‍රත්‍ය දානවා. අයඩික්. අයඩික් ඔක්සිකරණාංකය 1 ඇසිඩ්. දෙවන ඔක්සෝ අම්ලයේ අයඩික් 3 ඇසිඩ්. තුන්වන ඔක්සෝ අම්ලයේ අයඩික් 5 ඇසිඩ්. අවසාන එකේ අයඩික් 7 ඇසිඩ්. අපි දැන් මේ ඉගෙනගත්තු IUPAC නාමකරණ හා සම්බන්ධ සිද්ධාන්ත භාවිතා කරලා සරල සංයෝග කීපයක IUPAC නාමයන් ලියමු. සරල සංයෝගවල IUPAC නාමය. අපි උදාහරණ කීපයක් අරගෙන සරල සංයෝගවල IUPAC නාමකරණය කරමු. right. මුලින් මම ගන්නවා මෙන්න මේ සංයෝග දෙක. එකක් FeCl2 ඊගාව එක
FeCl3. right. මෙතනදී මේ සංයෝගය හැදෙන්නේ බලන්න අයන් පරමාණු එකක් එක්ක ක්ලෝරින් පරමාණු දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. ඔයා දන්නවා සංයෝගයක් ලියන්නේ සංයුක්තා මාරු කරලා නම් අපිටදී ගන්න අයන් වල කැටායනය වෙන්නේ අයන් 2. අයන් සංයුක්තාවය 2යි. ක්ලෝරින්ගේ සංයුක්තාවය 1යි. එතකොට මේ තියෙන්නේ අයන් 2 කැටායනය. මේ තියෙන්නේ ක්ලෝරයිඩ් ඇනයන. අපි කැටායනය මුලින් ලියද්දී කැපිටල් අකුරෙන් තමයි ලියන්නේ. අයන් එයාගේ ඔක්සිකරණාංකය 2යි. අයන් 2. ඊගාට ඇනයනයේ ක්ලෝරයිඩ් කැටායනයේ ඇනයනය අතර හිස් තැනක් තියලා අපි ලියනවා ක්ලෝරයිඩ්. එතකොට මේ තමයි FeCl2 වල IUPAC නාමය. අපි බලමු ඊගාට අයන් 3 ක්ලෝරයිඩ් FeCl3 වල. මෙතනදී අයන් වල සංයුක්තාවය 3යි. ඒ නිසා යාගේ ඔක්සිකරණාංකය ධන 3යි. අයන් 3 කැටායනය. එයාව උදාසීන කරන්න Cl- අයන 3ක් ඕන. ඒ නිසා මේ තියෙන ක්ලෝරයිඩ් ඇනයනය මේ අයන් 3 කැටායනය. ඒ නිසා අපි මෙයාගේ IUPAC නාමය ලියනවා අයන් 3 හිස්තනක් තිබ්බ ක්ලෝරයිඩ්. මේ තමයි FeCl3 වල IUPAC නාමය. right. ඊළඟට අපි තව උදාහරණයක් ගමු. උදාහරණාංක 2. මම ගන්නවා මෙන්න මේ සංයෝග දෙක. එකක් තමයි CuCl. අනික මම ගන්නවා CuCl2. බලන්න ක්ලෝරින් වල සංයුක්තාවය 1යි. ඒ නිසා යාගේ ඔක්සිකරණාංකයත් 1යි. ඒ අනුව ක්ලෝරයිඩ් ඇනයනය උදාසීන වෙන්න කොපර් 1 පරමාණුවයි තියෙන නිසා මෙයාගේ ඔක්සිකරණාංකය ධන 1යි. මේ එතකොට කොපර් ධන 1 අයනය. ඒ නිසා CuCl වල නාමය කොපර් ඔක්සිකරණාංකය 1 හිස්තනක් තියලා ක්ලෝරයිඩ්. මෙතනදී කොපර් වල ඔක්සිකරණාංකය ධන 2යි. Cl- අයන දෙකක් සම්බන්ධ වෙන්න ඕන ක්ලෝරින් කොපර් ධන 2 අයනය උදාසීන කරන්න. ඒ නිසා මෙතනදී මේ කැටායනයේ නම කොපර් IUPAC නාමය කොපර් 2 හිස්තනක් තිබ්බ ඇනයනය ක්ලෝරයිඩ්. කොපර් 2 ක්ලෝරයිඩ්. එතකොට CuCl වල IUPAC නාමය කොපර් 1 ක්ලෝරයිඩ්. CuCl2 වල IUPAC නාමය කොපර් 2 ක්ලෝරයිඩ්. අපි තුන්වෙනි උදාහරණය ගමු. අපට නිතර හම්බ වෙන සංයෝගයක් තියෙනවා potassium permanganate KMnO4. මේ තවත් ඒ වගේම සංයෝගයක් K2MnO4. බලමු මේ KMnO4 වල කැටායනය කවුද? පොටෑසියම් ධනායනය. පළවෙනි කාණ්ඩේ සංයුක්තාවය 1යි ඔක්සිකරණාංකය 1. මෙන්න ඊගාට permanganate ඇනයනය. ඍණ 1යි ඔක්සිකරණාංකය. හේතුව පොටෑසියම් 1 පරමාණුවයි තියෙන්නේ. එයාගේ ධන 1 නම් ඔක්සිකරණාංකය. එයා උදාසීන කරන්න අවශ්‍ය වෙන ඇනයනය MnO4 වල ඔක්සිකරණාංකයට ආරෝපණය ඍණ 1 වෙන්න ඕනේ. ඒ අනුව මෙන්න කැටායනය සහ ඇනයනය. අපි ලියනවා පොටෑසියම්. පොටෑසියම් මේ තියෙන්නේ ඔක්සෝ ඇනයනය. අපි කිව්වා ඔක්සෝ ඇනයන නාමකරණයේදී මොකද කරන්නේ? නම අගට දානවා 8 ප්‍රත්‍ය. එතෙන්දී මැංගනීස් වල තමයි ඔක්සිකරණාංකය වෙනස් වෙන්නේ. ඒ නිසා මැංගනීස්ගේ නම අගට 8 දැම්මම මැංගනේට්. මැංගනීස් වල ඔක්සිකරණාංකය බලමු. ඔක්සිජන් ඍණ 2යි. ඍණ 2ව 4ක් ඍණ 8යි. ඍණ 8න් ඍණ 1ක් ගියාම ධන 7යි. ඒ නිසා මෙයාගේ
IUPAC නාම වෙන්නේ පොටෑසියම් මැංගනේට් ඔක්සෝඅනායනයේ ඔක්සිකරණාංකය ධන 7 හින්දා රෝම ඉලක්කමින් අපි 7 දානවා. එතකොට පොටෑසියම් මැංගනේට් 7. දැන් බලමු අපි K2MnO4 වල IUPAC නාමය. පොටෑසියම් අයන දෙකක් එක්ක තමයි මේ අනායනය ප්‍රතික්‍රියා කළ සංයෝගය හදන්නේ. ඒ නිසා මේ ධන ආරෝපණ දෙකක් උදාසීන වෙන්න ඍණ ආරෝපණ දෙකක් මේ ඔක්සෝ අනායනයේ තියෙන්න ඕන. ඒ අනුව කැටායනය වෙන පොටෑසියම් මම පහලින් ලියන්නම්. MnO4 2- වල මැංගනීස්ගේ ඔක්සිකරණාංකය හොයමු. මැංගනීස් වල x කියලා ගත්තොත් ඍණ 2යි ඔක්සිජන් වල ඔක්සිකරණාංකය 4ෙන් වැඩි කරනවා. මේ මුළු අනායනයේ ආරෝපණය ඍණ 2කට සමානයි. ඒ නිසා 2 4 8යි 8ෙන් 2ක් ගියාම ධන 6ක් කියලා එනවා. ඒ අනුව K2MnO4 වල අපි IUPAC නාමය ලිව්වොත් පොටෑසියම් ඔක්සෝඅනායනයක් ඔක්සෝඅනායනයක නමකට 8 ප්‍රත්‍යයෙන්නේ මැංගනීස් තමයි විචල්්‍ය ඔක්සිකරණාංකය පෙන්වන්නේ. ඒ නිසා මැංගනීස්ගේ නමකට 8 දැම්මහම මැංගනේට් ඔක්සිකරණාංකය 6යි. ඒ නිසා මැංගනේට් ඔක්සිකරණාංකය 6යි. මේ තියෙන්නේ පොටෑසියම් මැංගනේට් 6. potassium manganate 7, potassium manganate 6. අපි දැන් තවත් උදාහරණයක් ගමු. ඒ අපේ හතරවන උදාහරණය. අපි ගමු මෙන්න මේ සංයෝග දෙක. right. සෝඩියම් පරමාණුවක් තියෙන සංයෝගයේ ඒ කියන්නේ සෝඩියම්ගේ ඔක්සිකරණාංකය ධන 1යි. ඒ ධන 1 උදාසීන කරන්න OCl- කියන ඇනායන එකක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා OCl- වල ආරෝපණය ඍණ 1 වෙන්න ඕන. ධන 1 උදාසීන වෙන්නේ ඍණ 1. දැන් නව ලියමු අපි සෝඩියම් කැටායනය මෙන්න ඇනායනය ඔක්සෝ ඇනායනය. ඔක්සෝ ඇනායනයක නමකට 8 ප්‍රත්‍ය එන්න ඕන. මෙතනදී විචල්්‍ය ඔක්සිකරණාංකය පෙරන්නේ ක්ලෝරීන්. ඒ නිසා ක්ලෝරීන්ගේ නමකට 8 ආපුවාම ක්ලෝරේට් වෙනවා. දැන් බලමු අපි ක්ලෝරින් වල ඔක්සිකරණාංකය අපි ඉස්සෙල්ලා හෙව්වා ධන 1යි. ඒ නිසා 1. මේ තමයි NaOCl වල IUPAC නාමය. සෝඩියම් ක්ලෝරේට් 1. දැන් බලමු අපි NaClO3 වල සෝඩියම් එක පරමාණුවක් ClO3 ඇනායනයක සම්බන්ධ වෙලා තියෙනවා. ධනයක ආරෝපණයක් තියෙන සෝඩියම් පරමාණුවට ඒ නිසා ClO3 කියන ඔක්සෝ ඇනායනයේ ආරෝපණය ඍණ 1 වෙන්න ඕන. ආරෝපණය ඍණ 1 වෙන්න ඕන. දැන් බලමු එහෙමනම් අපි ලියමු සෝඩියම් කැටායනය මෙන්න ඔක්සෝ ඇනායනය. ඔක්සිකරණාංක වෙනස් වෙන්නේ ක්ලෝරීන් වල. ඒ නිසා අගට 8 දැම්මාම ක්ලෝරේට්. ක්ලෝරේට්. ක්ලෝරින් වල ඔක්සිකරණාංකය ඍණ 2යි ඔක්සිජන් වල 2 3 6යි. 6 අනිත් පැත්තට ගියාම ධන 6යි. ධන 6න් ඍණ 1ක් ගියාම ධන 5යි. එනිසා NaClO3 වල IUPAC නාමය සෝඩියම් ක්ලෝරේට් 5. අපි දැන් උදාහරණ 4ක් කතා කරමු. හරි. මම තව උදාහරණයක් ගන්නවා. ඒ අපේ පස්වන උදාහරණය. NaNO2. ඊගාව එක NaNO3.
මෙතන කැටායනයේ සෝඩියම් අපි ඉක්මනින් කරගෙන යන්න දැන් ඔයාලට පුළුවන් නිසා ඊට පස්සේ මෙන්න ඇනායනය ඔක්සෝ ඇනායනයක් NO2-. මෙතන ගැටලුවක් නැහැ සෝඩියම්. මෙතන ඔක්සිකරණාංකය වෙනස් වෙන්නේ නයිට්‍රජන් වල. ඒ නිසා නයිට්‍රජන්ගේ නමකට ඒත් දැම්මොත් නයිට්‍රේට් වෙනවා. දැන් අපි N වල ඔක්සිකරණාංකය හොයමු. ඔක්සිජන් සුළු ඔක්සිකරණාංකය ඍණ 2යි. ඍණ 2 ඒවා දෙකක් කියන්නේ ඍණ 4යි. ඍණ 4න් ඍණ 4 අනිත් පැත්තට ගියාම ධන 4යි. ධන 4න් ඍණ 1ක් ගියාම ධන 3යි. ඒ නිසා 3යි ඔක්සිකරණාංකය. එතකොට NaNO2 වල IUPAC නාමය සෝඩියම් නයිට්‍රේට් 3. right. අර ඊගාව එක. මෙතනත් අර වගේමයි සෝඩියම් කැටායනය NO3 ඇනායනය. ඇනායනය ආරෝපණය වෙන්නේ සෝඩියම් එක පරමාණුවක් තියෙනවා. ඔක්සිකරණාංකය ධන 1යි. ඒ නිසා මේ ඔක්සෝ ඇනායනයේ ආරෝපණය එකක් වෙන්න ඕන ආරෝපණය. ඒ නිසා මේ ඔක්සෝ ඇනායනයේ ආරෝපණය ඍණ 1යි. ඒ අනුව අපි ලියමු සෝඩියම් ඔක්සිකරණාංකය වෙනස් වෙන නයිට්‍රජන් වල මෙතන NO3- ගේ නයිට්‍රජන් වල ඔක්සිකරණාංකය ධන 5ක් වෙනවා. එතකොට නයිට්‍රේට් 5. සෝඩියම් නයිට්‍රේට් 3, සෝඩියම් නයිට්‍රේට් 5. right. අපි 6 වෙනි උදාහරණයක් කරමු. 6 වෙනි උදාහරණය. උදාහරණාංක 6ට ගන්නවා. මෙන්න මේ සංයෝග දෙක. MgSO3 MgSO4. මෙතන මැග්නීසියම් දෙවන කාණ්ඩයේ එනිසා ධන 2යි ඔක්සිකරණාංකය. මේ තියෙන්නේ SO3 ඇනායනය. එතන මැග්නීසියම් පරමාණුවක ධන 2 නම් ආරෝපණය මේ ඔක්සෝ ඇනායනය ඍණ 2ක් වෙන්න ඕන ආරෝපණය. ඒ අනුව මෙතන සල්ෆර් ඔක්සිකරණාංකය x ධන ඍණ 2 වාරයක් 3 සමාන ඍණ 2යි. ඒ කියන්නේ x සමානයි 2 වරක් 3 6යි 6න් 2ක් ගියාම 4යි. ධන 4ක් කියලා එනවා. එමුනම් ලියමු අපි MgSO3 වල IUPAC නාමය මැග්නීසියම්. මැග්නීසියම් එයා විචල්‍ය ඔක්සිකරණාංකය පෙන්න පරමාණුවක් නෙවෙයි. ඒ නිසා ඔක්සිකරණාංකය දාන්න අවශ්‍ය නැහැ. මැග්නීසියම් ඊපස්සේ ඇනායනය ලියන්න ඕන. සල්ෆර් තමයි ඔක්සිකරණාංකය වෙනස් වෙන්නේ. ඒ නිසා ඔක්සෝ ඇනායන නමට ඒත් දැම්මම සල්ෆේට්. ඔක්සිකරණාංකය ධන 4යි. magnesium sulfate 4. ඒ විදිහටම මෙතන ගන්න පුළුවන්. magnesium sulfate. මෙතනදී සල්ෆර් ඔක්සිකරණාංකය හිතන්න magnesium sulfate මෙතන S වල ඔක්සිකරණාංකය 6ක් කියලා එනවා. ඒ නිසා magnesium sulfate 6. අපි දැන් උදාහරණ 6ක් කරා. දැන් අපි මෙන්න මේ සංයෝගයේ IUPAC නාමය ලියමු. Fe2SO3 තුනක් තියෙනවා. දැන් බලමු මෙතන අයන් වල ඔක්සිකරණාංකය කීයද? SO3 ඇනායනයේ ඔක්සිකරණාංකය කීයද කියලා. SO3 ඇනායන තුනක් සම්බන්ධ වෙනවා අයන් වල කැටායන දෙකක් එක්ක. ඒ අනුව
ඔයා දන්නවා SO3 වල ඍණ 2යි ආරෝපණය. ඒ වගේ ඒවා 3ක් තියෙනවා කියලා කියන්නේ. ඍණ 6ක් තියෙනවා ආරෝපණය. ඍණ 6 උදාසීන වෙන්න අයන් පරමාණු දෙකක් තියෙන නිසා එක අයන් පරමාණුවක ඔක්සිකරණාංකය 3ක් වෙන්න ඕන. ඒ අනුව අයන් ඔක්සිකරණාංකය වෙනස් වෙන පරමාණුව. මොකද අයන් 2 තියෙනවා අයන් 3 තියෙනවා. එහෙමනම් අපි කැටායනය ලියද්දී මෙතනදී ඔක්සිකරණාංකය දාන්න ඕන. අයන් 3. ඊගාට ඔක්සෝ ඇනායනය අගට 8 දානවා. ඔක්සිකරණාංකය වෙනස් වෙන්නේ සල්පවල. ඒ නිසා සල්ෆේට්. ඊට පස්සේ සල්පවල ඔක්සිකරණාංකය වරහන් තුල කැපිටල් රෝම ඉලක්කමෙන් දාන්න ඕන. 4යි. ඒ අනුව මේ තමයි මේ සංයෝගයේ නාමය. iron 3 sulfate 4. අපි දැන් සාකච්ඡා කරලා අවසන් කළේ සරල සංයෝග සහ අයනවල IUPAC නාමකරණය. අපි දැන් මේ සාමාන්‍ය නාමකරණය ගැන චුට්ටක් කරුණු කතා කරමු. මොකද තාමත් බොහෝ අවස්ථාවල මේ පැරණි නාමකරණ නැත්නම් සාමාන්‍ය නාමකරණයේදී යෙදෙන නම් රසායන විද්‍යාවේ භාවිතා කරන නිසා. සාමාන්‍ය නාමකරණය හෙවත් පැරණි නාමකරණය. පැරණි නාමකරණය. අපි පියවරෙන් පියවර එකින් එක කතා කරමු. ඒ අනුව අපි මුලින්ම කතා කරමු කැටායන නාමකරණය කරන ආකාරය. මෙතනදී කැටායන දෙකක් තිබුණොත් ඔක්සිකරණාංකය වෙනස්. ඔක්සිකරණාංකය වෙනස් කැටායන දෙකක් විතරක් තිබුණොත් ඒ දෙකෙන් ඔක්සිකරණාංකය අඩු කැටායනයේ නමකට මෙන්න මේ ප්‍රත්‍ය දානවා. මොකද්ද? OUS නැත්නම් අස් කියලා කියනවා. අස් ප්‍රත්‍ය දානවා. ඔක්සිකරණාංකය වැඩි කැටායන නමකට අපි ඉක් ප්‍රත්‍ය දානවා. ඉක්. එතකොට කැටායන නාමකරණය කරද්දී කැටායන දෙකයි තියෙන්න ඕන. එකක් කැටායනය ඔක්සිකරණාංකය අඩු කැටායනය, අනෙක් කැටායනය ඔක්සිකරණාංකය වැඩි කැටායනය. ඔක්සිකරණාංකය අඩු කැටායනයේ නමකට අපි අස් ප්‍රත්‍ය දානවා. ඔක්සිකරණාංකය වැඩි කැටායන නමකට අපි ඉක් ප්‍රත්‍ය දානවා. එතෙන් කියන්න ඕන සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට මේ කැටායනවල ඉංග්‍රීසි නම් භාවිතා කරන අවස්ථාවක් තියෙනවා. බොහෝ වෙලාවට පැරණි නම් භාවිතා කරන අවස්ථාවක් තියෙනවා. ඒ අනුව බලමු මුලින්ම එහෙමනම් මෙන්න මේ කොපර් ධන සහ කොපර් ධන දෙක කියන කැටායන දෙක පැරණි ක්‍රමයට නාමකරණය කරන ආකාරය. කොපර් තඹ කොපර් වල පරණ නම තමයි කියුපරම්. කියුපර්. මෙන්න මෙතනදී මෙන්න මේ UM මේ කැලල අයින් කරලා ඔක්සිකරණාංකය අඩු කැටායනේ නමකට අස් ප්‍රත්‍ය දානවා. දැන් කොපර් ධන පැරණි නාමකරණය අනුව කියුප්‍රස් කියලා එනවා. කියුප්‍රස්. මේ තියෙන්නේ ධන දෙක කැටායනය. මේකෙත් අර වගේමයි පැරණි නම කියුපරම්. මේකේ UM අයින් කරලා අන්තිම කොටස අයින් කරලා එතෙන්ට දානවා ඔක්සිකරණාංකය වැඩි හින්දා ඉක් ප්‍රත්‍ය. අපි මෙයාට කියනවා කියුප්‍රික් කියලා කියනවා. එතකොට කොපර් ධන එක අයනය කියුප්‍රස් වෙද්දී කොපර් ධන දෙක අයනය කියුප්‍රික් වෙනවා. හැබැයි කැටායන තුනක් තිබුණොත් ඔක්සිකරණාංක තුනක් තිබුණොත් අපිට මේ ක්‍රමයට
නාමකරණය කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේක විධිමත් නාමකරණ ක්‍රමයක් නෙවෙයි කියලා අපට පැහැදිලි වෙනවා. තව උදාහරණයක් ගමු. මම ගන්නවා දෙවන උදාහරණයේ විදිහට Fe2+ සහ Fe3+. Fe අයන් මේක පැරෙන්නම තමයි ෆෙරම්. අන්න ඔක්සිකරණාංකය අඩු අවස්ථාවේ කැටායනේ නමාගට අයින් කරලා අස්ප්‍රත්‍ය දානවා. දැන් මෙයා ෆෙරස්. ඔක්සිකරණාංකය අඩුයි ෆෙරස්. ඔක්සිකරණාංකය වැඩි අවස්ථාවේ සිම්පල් ෆෙරම් අගට අපි දාන්න මොකද්ද? ඉක් ප්‍රත්‍ය දානවා. එතකොට ෆෙරික් කියලා එනවා. ඒ නිසා Fe2+ ෆෙරස් වෙද්දී Fe3+ ෆෙරික් වෙනවා. ෆෙරස් ෆෙරික්. Fe2+ ෆෙරස් වෙද්දී Fe3+ ෆෙරික් වෙනවා. තවත් උදාහරණයක් අරගෙන මේක තවත් පැහැදිලි කරමු. මම ගන්නවා ඊගා උදාහරණය විදිහට ටින්. ටින් වල කැටායන දෙකක් තියෙනවා. ටින් ධන 2 SN ධන 4 කියලා. පර්ණ නාමකරණ ක්‍රමය අනුව ටින් ලෝහය නම් කරලා තියෙන ස්ටැනම් කියලා. අන ස්ටැනම් වල අගට මොකක්ද දාන්නේ? OUS දැම්මාම ඔක්සිකරණාංකය අඩු කැටායන නම ලැබෙනවා. අඩු කැටායනේ නම ස්ටැනස් කියලා එනවා. එතකොට ඔක්සිකරණාංකය වැඩි කැටායනය අගට ඉක් දාන්න ඕන ස්ටැනික්. ස්ටැනික්. මෙයා ස්ටැනස් වෙද්දී මෙයා ස්ටැනික් වෙනවා. රයිට්? ඔය ගන්නවා හතරවන උදාහරණය. අංක 4 ඊයම් නැත්නම් ලෙඩ් ධන 2 ධන 4. ලෙඩ් කියලා කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පැරණි නාමකරණය අනුව ඊයම් වලට අපි කියන්නේ ප්ලම්බම්. ප්ලම්බම් අන්න YUM ප්ලම්බම් වල UM අයින් කරලා ඔක්සිකරණාංකය අඩු කැටායන නමාගට OUS දානවා. ප්ලම්බස් වෙනවා. එතකොට ඔක්සිකරණාංකය වැඩි කැටායනේ නමාගට ඉක් ප්‍රත්‍ය දැම්මහම ප්ලම්බික් වෙනවා. ප්ලම්බස් ප්ලම්බික්. රයිට්. තව එක උදාහරණයක් ගමු. අංක 5 උදාහරණයේ විදිහට මම ගන්නවා කොබෝල්ට්. කොබෝල්ට් ධන 2 කොබෝල්ට් ධන 3. කොබෝල්ට්ගේ නම ඉංග්‍රීසි නමයි වෙනසක් නැහැ. කොබෝල්ට්. අන්න අපි ඔක්සිකරණාංකය අඩු කැටායන නමකට අස් දැම්මම කොබෝල්ටස් වෙනවා. කොබෝල්ට් ධන 2 කොබෝල්ටස් වෙද්දී ඔක්සිකරණාංකය වැඩි ධන 3 ඉක් දැම්මම අගට කොබෝල්ටික් වෙනවා. කොබෝල්ටස් කොබෝල්ටික්. අපි කතා කරේ ඒක පරමාණු කැටායන නාමකරණයනේ. අපි දැන් බලමු කොහොමද බහු පරමාණු කැටායන පැරණි නාමකරණය අනුව නාමකරණය කරන්න කියලා. අමතක කරන්න එපා. බහු පරමාණු කැටායන නාමකරණයේදී නමාගට මෙන්න මේ ප්‍රත්‍ය IUM ඉයම් ප්‍රත්‍ය එක් කරනවා. මේ උදාහරණයක් ගමු අපි. NH4+ මෙයාගේ නමාගට ඉයම් දානවා. ඇමෝනියම්. ඇමෝනියම්. තව උදාහරණයක් ගමු. මම ගන්නවා
NO2+ බහුපරමාණුක කැටායනය. නාමකරණය කරමු. අගට ඉයම් දාන්න ඕන. ඒ නිසා මෙයාගේ නම නයිට්‍රෝනියම්. ඕනෑම බහුපරමාණු කැටායනයක් නාමකරණය කරද්දී නම අගට IUM ඉයම් ප්‍රත්‍ය දානවා. අපි දැන් බලමු ඒක පරමාණුක ඇනායන නාමකරණය කරන ආකාරය ගැන. මේ තියෙන්නේ ඒක පරමාණුක ඇනායනය. මේ තවත් ඒක පරමාණුක ඇනායනය. මේ තවත් තනි පරමාණුවේ ඇනායනය. ඕනෑම ඒක පරමාණුක ඇනායනයක් පැරැන් නාමකරණය අනුව නාමකරණය කරද්දී නම අගට මෙන්න මේ ප්‍රත්‍ය දානවා. මොකද්ද? ඉඩ් ප්‍රත්‍ය දානවා. ඉඩ්. ඒ අනුව මෙන්න මේ ඒක පරමාණුක ඇනායනයේ නම මෙයා ක්ලෝරීන් අගට ඉඩ් දැම්මහම ක්ලෝරයිඩ් කියලා එනවා. මේ ඊගාව ඒක පරමාණුක ඇනායනය බ්‍රෝමීන් අගට ඉඩ් දැම්මහම බ්‍රෝමයිඩ් කියලා එනවා. මේ අයඩීන් අගට ඉඩ් දැම්මහම අයඩයිඩ් කියලා එනවා. ඒ කියන්නේ ඕනෑම ඒක පරමාණුක ඇනායනයක් නාමකරණය කරද්දී නම අගට IDE ඉඩ් ප්‍රත්‍ය ලැබෙනවා. අපි උදාහරණ කිහිපයක් අරන් බලමු. මම ගන්නවා S2- සල්ප අකට ඉඩ් දැම්මහම සල්ෆයිඩ්. මම ගන්නවා O2- ඔක්සයිඩ්. මම ගන්නවා N3- අකට ඉඩ් දැම්මහම නයිට්‍රයිඩ්. මම ගන්නවා ඊගාවට තව උදාහරණයක් P3- අකට ඉඩ් දැම්මහම ෆොස්ෆයිඩ්. මේ විදිහටම සමහර කුඩා ඇනායන තියෙනවා. ඒ වගේ නමකට ඉඩ් ප්‍රත්‍ය එන්නේ. උදාහරණයක් OH- නම හයිඩ්‍රොක්සයිඩ්. මේ කුඩා ඇනායනය. කාබන් නයිට්‍රජන් තියෙන ඇනායනය. සයනයිඩ් නම අගට ඉඩ් එනවා. මේ තවත් ඒ වගේම ඇනායනය. සරල ඇනායනය. සාමාන්‍යයෙන් ඇනායනයක මුලින් හයිඩ්‍රජන් පරමාණුවක් තිබුණොත් අපි බයි කියලා දානවා. එතකොට බයිසල්ෆයිඩ්. හයිඩ්‍රොක්සයිඩ්, සයනයිඩ්, බයිසල්ෆයිඩ්. අංක 4. සරල සහසංයෝජ සංයුග නාමකරණය කරද්දී උදාහරණයක් ගමු අපි කාබන් මොනොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ් වගේ සරල සහසංයෝජ සංයෝග නාමකරණය කරද්දී පරමාණු කිහිපයක් ඇති අවස්ථාවල ඔක්සිජන් පරමාණු 1යි ඔක්සිජන් පරමාණු 2යි. අන්න ඒ වගේ අවස්ථාවල අපි උපසර්ගයක් භාවිතා කරනවා. එකක් තියෙනවා නම් මොනෝ කියන උපසර්ගය භාවිතා කරනවා. පරමාණු දෙකක් තියෙනවා නම් ඩයි කියන උපසර්ගය භාවිතා කරනවා. තුනක් තියෙනවා නම් TRI', හතරක් තියෙනවා නම් ටෙට්‍රා, පහක් තියෙනවා නම් පෙන්ටා, හයක් තියෙනවා නම් හෙක්සා. මේ විදිහට උපසර්ග කීපයක් භාවිතා කරනවා. හැබැයි කැටායනේ පරමාණු කීපයක් තිබ්බට අපි උපසර්ග භාවිතා කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ අනුව අපි බලමු සරල සහසංයෝජ සංයෝග කීපයක් නාමකරණය කරන ආකාරය. මම මුලින්ම ගන්නවා CO
කාබන් එකක් තියෙනවා ඇනායන ඔක්සයිඩ්. ඒ නිසා අපි ගන්නවා එකක් නම් මොනෝ කියන උපසර්ගය භාවිතා කරනවා මොනොක්සයිඩ්. මොනෝ උපසර්ගය එකයි. ඊගාට CO2 ගමු අපි. කාබන් දෙකක් තියෙනවා ඔක්සයිඩ්. දෙක නම් උපසර්ගය ඩයි ඔක්සයිඩ් ඩයොක්සයිඩ්. ඩයි උපසර්ගය භාවිතා කරනවා. අපි තව උදාහරණයක් ගමු. සල්ප හදන ඔක්සයිඩ් දෙක SO2 SO2. ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. ඔක්සයිඩ් දෙකයි. ඒ නිසා සල්ෆර් ඩයි ඔක්සයිඩ් සල්ෆර් ඩයොක්සයිඩ්. සල්ෆර් ඔක්සිජන් පරමාණු 3යි ඔක්සයිඩ් 3යි සල්ෆර් ට්‍රයි ඔක්සයිඩ් සල්ෆර් ට්‍රයිऑक्साइड. नाइट्रोजन ගමු. नाइट्रोजन හදනවා ඔක්සයිඩ් කීපයක්. මම උදාහරණයට කීපයක් ගන්නවා. මෙන්න 4N2O5. नाइट्रोजन ඔක්සිජන් දෙකක් තියෙනවා. ඒ නිසා नाइट्रोजन දෙකයි ඩයි ඔක්සයිඩ් नाइट्रोजन डाइऑक्साइड. नाइट्रोजन දෙකක් තියෙනවා ඔක්සිජන් තුනක් තියෙනවා. අපි කැටායන කීපයක් තිබ්බට පරමාණු කීපයක් තිබ්බට අපි එතනදී උපසර්ගය භාවිතා කරන්නේ නැහැ. नाइट्रोजन දෙකක් තිබ්බට ඩයි नाइट्रोजन භාවිතා කරන්නේ නැහැ. අපි මෙතනදී नाइट्रोजन ඔක්සිජන් තුනක් තියෙනවා. ඔක්සයිඩ් තුනක් තියෙන නිසා අපි ලියනවා नाइट्रोजन ट्राइऑक्साइड මෙතන नाइट्रोजन හතරක් ඔක්සයිඩ්. ඒ නිසා අපි ලියනවා नाइट्रोजन टेट्राऑक्साइड नाइट्रोजन දෙකයි ඔක්සිජන් පහයි. පහක් තියෙන නිසා ඔක්සයිඩ් අපි ලියනවා नाइट्रोजन पेंटाऑक्साइड. नाइट्रोजन पेंटाऑक्साइड, नाइट्रोजन डाइऑक्साइड, नाइट्रोजन ट्राइऑक्साइड, नाइट्रोजन टेट्राऑक्साइड, नाइट्रोजन पेंटाऑक्साइड. අපි තව උදාහරණයක් ගමු. මම ගන්නවා H2O ජලය. මෙයා පැරණි නාමකරණය අනුව හයිඩ්‍රජන් 2යි ඔක්සිජන් 1යි. අපි මුලින් තියෙන පරමාණුවේ උපසර්ග භාවිතා කරන්නේ නැහැ පරමාණු කීපයක් තිබ්බට. ඒ නිසා හයිඩ්‍රජන් එකක් තියෙනවා ඔක්සයිඩ් මොනොක්සයිඩ්. हाइड्रोजन मोनोऑक्साइड. मन तव उदाहरणයක් ගන්න. OF2 මුලින් තියෙනවා ඔක්සිජන්. දෙවනුව තියෙනවා ඇනායනය. ෆ්ලුවරයිඩ් දෙකක්. ඒ නිසා අපි ලියමු ඔක්සිජන් දෙකක් තියෙනවා ෆ්ලුවරයිඩ් ඩයිෆ්ලුවරයිඩ් ऑक्सीजन डाइफ्लोराइड. තව උදාහරණයක් ගමු. කාබන් සල්ප දෙකක් තියෙනවා. ඇනායනයේ පරමාණු කීපයක් තිබ්බොත් උපසර්ග භාවිතා කරනවා. කාබන් 2යි සල්ෆයිඩ්. එතකොට කාබන් ඩයිසල්ෆයිඩ්. කාබන් ඩයිසල්ෆයිඩ්. අපි දැන් ඔක්සි ඇනායන වල සාමාන්‍ය නාමකරණය ගැන කතා කරමු. ඔක්සි ඇනායන එහෙම නැත්නම් ඔක්සෝ ඇනායන කියලාත් කියනවා.
ඔක්සි ඇනායන. නැත්තම් කියනවා ඔක්සානායන කියලා කියනවා. ඒ කියන්නේ ඔක්සිජන් අඩංගු ඍණායන. මම උදාහරණයක් ගන්නවා. නයිට්‍රජන් හදනවා ඔක්සානායන දෙකක්. එකක් NO2- අනික NO3-. මම මෙතන NO2- වල නයිට්‍රජන් පරමාණුවේ ඔක්සිකරණාංකය හොයනවා. අපි ආ x කියලා ගත්තොත් O පරමාණුවේ සුලභ ඔක්සිකරණාංකය ඍණ 2යි. O පරමාණු දෙකක් තියෙන නිසා මුළු එකේ ආරෝපණය ඍණ 1ට සමාන කරනවා. 2 + 2 4යි. 4න් එකක් ගියාම x සමානයි ධන 3ක් කියලා එනවා. මෙතන n වල ඔක්සිකරණාංකය ධන 3යි. NO3- වල n පරමාණුවේ ඔක්සිකරණාංකය. මම යා y කියලා ගත්තොත් y ධන ඍණ 2 වාරයක් 3 සමානයි ඍණ 1යි. ඒ නිසා y සමානයි ධන 5ක් කියලා එනවා. එතකොට NO2- වල නයිට්‍රජන් පරමාණු ඔක්සිකරණාංකය ධන 3 වෙද්දී මෙතන NO3- වල නයිට්‍රජන් පරමාණු ඔක්සිකරණාංකය ධන 5 වෙනවා. දැන් බලමු. සාමාන්‍ය නාමකරණය අනුව ඔක්සියනායනයක් නාමකරණය කරද්දී සංයුක්තාවය අඩු අවස්ථාවේ පරමාණුවේ නම අගට අපි දානවා ප්‍රත්‍යක් ITE කියලා. ඉත් ප්‍රත්‍ය දානවා. ඔක්සිකරණාංකයේ වැඩි අවස්ථාවේ නම අගට දානවා අපි ATE ඒත් ප්‍රත්‍ය දානවා. ඒ අනුව NO2- අපි ඉත් දැම්මහම n පරමාණුවේ ඔක්සිකරණාංකය වෙනස් වෙන්නේ. නිසා නයිට්‍රජන්ගේ නම අගට ඉත් දැම්මොත් නයිට්‍රයිට් කියලා එනවා. right? NO3- වල n ගේ ඔක්සිකරණාංකය ධන 5යි. ඉහළ ඔක්සිකරණාංකය දාන්නේ 8. ඒ නිසා මෙයාගේ නම නයිට්‍රේට් කියලා එනවා. නයිට්‍රේට්. එහෙමනම් කිසියම් පරමාණුවක් ඔක්සානායන දෙකක් හදද්දී ඔක්සිකරණාංකය අඩු අවස්ථාවේ නමකට ඉත් දානවා. ඔක්සිකරණාංකය වැඩි අවස්ථාවේ නමකට ඒත් දානවා. ඉත් 8 නයිට්‍රයිට් නයිට්‍රේට්. right? මම තව උදාහරණයක් ගන්නවා. අපි කමු මෙන්න මේ ඔක්සෝ ඇනායන දෙක. සල්ප හදනවා ඔක්සෝ ඇනායන දෙකක් SO3 2- අනික SO4 2-. මෙතන සල්පෝල ඔක්සිකරණාංකය ධන 4යි. මෙතන සල්පෝල ඔක්සිකරණාංකය ධන 6යි. එවනම් ඔක්සිකරණාංකය අඩු අවස්ථාව මේ තියෙන්නේ. අපි අගට මොකක්ද දාන්නේ? ITE it. මේ ඔක්සිකරණාංකය වැඩි අවස්ථාව. අපි දාන්නේ ATE ඒත් දානවා. ඒ නිසා ඔක්සිකරණාංකය වෙනස් වෙන්නේ සල්පවල. එහෙනම් අගට ඉත් දැම්මහම මේ ඇනායනය සල්ෆයිට් ඇනායනය සාමාන්‍ය නාමකරණය අනුව. නැත්නම් පැරණි නාමකරණය අනුව. මෙතන 8 එහෙනම් සල්ෆේට් සල්ෆයිට් සල්ෆේට්. right? දැන් මේ ඇනායන වල හයිඩ්‍රජන් පරමාණුවක් තිබුණොත් හයිඩ්‍රජන් එතකොට මෙතන මයිනස් වෙනවා. මේකත් මයිනස් වෙනවා. දැන් මේ දෙන නාමකරණය කරන්නේ කොහොමද? හයිඩ්‍රජන් තිබ්බොත් අපි දානවා බයි කියන ප්‍රත්‍යය. එතකොට මෙයා බයි සල්ෆයිඩ්. මේ බයි සල්ෆේට්. හැම වෙලාවකම ඇනායනයක හයිඩ්‍රජන් පරමාණුවක් આવුත් ඉදිරියෙන් බයි කියන ප්‍රත්‍යය දානවා.
මම තව උදාහරණයක් ගන්නවා. මම ගන්න phosphorus හදන ඔක්සියනායන දෙකක්. PO3 3- ඊගාවට PO4 3-. මගේ phosphorus වල ඔක්සිකරණාංකය 2 3 6යි 6න් 3ක් ගියාම ධන 3යි. මෙතන phosphorus වල ඔක්සිකරණාංකය 2 4 8යි 8න් 3ක් ගියාම ධන 5යි. ඒ නිසා ඔක්සිකරණාංකය අඩු අවස්ථාවේ නමාගට ඉට් ප්‍රත්‍ය දාද්දී ඔක්සිකරණාංකය වැඩි අවස්ථාවේ නමාගට ඒත් ප්‍රත්‍ය දානවා. එහෙමනම් PO3 3- ඇනායනේ නම ෆොස්ෆරස්ගේ ඔක්සිකරණාංකය වෙනස් වෙන්නේ අගට ඉට් දාන්න. එහෙනම් ෆොස්ෆයිඩ්. ෆොස්ෆරස්ගේ ඔක්සිකරණාංකය වෙනස් වෙන්නේ අගට 8 දාන්න. එහෙනම් ෆොස්ෆේට්. ෆොස්ෆයිඩ් ඇනායනය ෆොස්ෆේට් ඇනායනය. මේ විදිහට සමහර මුලද්‍රව්‍ය ඔක්සියනායන දෙකක් හදද්දී තවත් සමහර මුලද්‍රව්‍ය ඔක්සියනායන කීපයක් හදනවා. උදාහරණයක් ගත්තාම හැලජන ඔක්සියනායන 4ක් හදනවා. බලමු හැලජන හදන ඔක්සියනායන නාමකරණය කරන්න. මම ගන්න ක්ලෝරින්. මෙයා හදනවා ඔක්සියනායන 4ක් ClO-, ClO2-, ClO3-, අවසානයේ ClO4- කියලා. ඒතර හැලජන හදන ක්ලෝරින් හදන ඔක්සි ඇනායන 4 මේ තියෙන්නේ. මේ ඔක්සි ඇනායනේ ක්ලෝරින් වල ඔක්සිකරණාංකය ධන 1යි. මෙතනදී ධන 3යි. මෙතන ධන 5යි. ClO4- වලදී ක්ලෝරින්ගේ ඔක්සිකරණාංකය ධන 7යි. දැන් මේ හැලජන් සාධන ඔක්සියනායන නාමකරණය කරද්දී ඔක්සිකරණාංකය අඩු අවස්ථා සඳහා අපි ඉට් ප්‍රත්‍ය දානවා. ඔක්සිකරණාංකය වැඩි අවස්ථා සඳහා අපි ඒත් ප්‍රත්‍ය දානවා. එහෙමනම් මේ අවස්ථා දෙකට ඉට් ප්‍රත්‍ය දාන්නේ, මේ අවස්ථා දෙකට ඒත් ප්‍රත්‍ය දාන්නේ. මේ දෙකිනුත් ඉට් ප්‍රත්‍ය දාන මේ දෙන්නගිනුත් ඔක්සිකරණාංකය අඩුම අවස්ථාවේදී මුලින් දානවා අපි හයිපෝ කියන නම දානවා. හයිපෝ. මේ දෙන්නගේ ඔක්සිකරණාංකය වැඩි අවස්ථාව ගත්තාම අපි ඒත් ප්‍රත්‍ය දාන අවස්ථාව ගත්තාම ඒකේ වැඩිම ඔක්සිකරණාංකයේ අගට අපි දානවා මුලින් දානවා අපි ප කියන ප්‍රත්‍ය දානවා. ප. එතකොට මේ ClO- කියලා කියන්නේ ඔක්සිකරණාංකය වෙනස් වෙන්නේ ක්ලෝරීන්ගේ අපි දානවා හයිපොක්ලෝරයිඩ් කියලා කියනවා. මෙයාගේ නම හයිපොක්ලෝරයිඩ්. හයිපොක්ලෝරයිඩ්. ClO2- ක්ලෝරයිඩ්. මේ තියෙන්නේ ClO3- ක්ලෝරේට්. මේ තියෙන්නේ ClO4- මුලින් දානවා අපි ප. නම් ප ක්ලෝරේට්. බලමු ClO- හයිපොක්ලෝරයිඩ්. ClO2- ක්ලෝරයිඩ්. ClO3- ක්ලෝරේට්. ClO4- පර්ක්ලෝරේට්. බලමු බ්‍රෝමීන් හදන ඔක්සියනායන 4. BRO-, BRO2-, BRO3- අවසාන වශයෙන් BRO4-. අපි මොකක්ද කිව්වේ? අපි කිව්වා බ්‍රෝමීන් වල මෙතනදී ඔක්සිකරණාංකය ධන 1යි, ධන 3යි, ධන 5යි. BRO4- වලදී බ්‍රෝමීන් පරමාණු ඔක්සිකරණාංකය ධන 7යි. එතකොට ඔක්සිකරණාංකය අඩු අවස්ථාවේ නමාගට අපි දාන්නේ
ඉත් ප්‍රත්‍ය දානවා. ඒකෙනුත් ඔක්සිකරණාංකයේ අවම අවස්ථාවට මුලින් දානවා අපි හයිපෝ. right. ඔක්සිකරණාංකයේ වැඩි අවස්ථාවේ නම අගට අපි දාන්නේ මොකද්ද? 8. ඒකෙත් ඔක්සිකරණාංකයේ වැඩිම අවස්ථාවේ නම අගට දානවා. නම් මුලට දානවා p. මුලට p දානවා. මුලට. දැන් ඉවන මේගොල්ලෝ නාමකරණය කරමු අපි. එහෙනම් BRO මයිනස් කියන්නේ හයිපෝ බ්‍රෝමීන්ගේ ඔක්සිකරණාංකය වෙනස් වෙන්නේ බ්‍රෝමයිඩ්. BRO2 මයිනස් කියලා කියන්නේ බ්‍රෝමයිඩ්. BRO3 මයිනස් කියන්නේ බ්‍රෝමේට්. BRO4 මයිනස් කියන්නේ පර්බ්‍රෝමේට්. hyperbromide, bromide, bromate, perbromate. right. අපි ගමු iodine. iodine හදනවා ඔක්සිජන් ආයන හතරක් ඒ විදිහටම. මෙන්න iodine සාධන ඔක්සිජන් ආයන හතර IO minus, IO2 minus, IO3 minus, අවසාන වශයෙන් IO4 minus. මේ වගේ අයඩීන්ගේ ඔක්සිකරණාංකය ධන 1යි, මෙතන ධන 3යි, ධන 5යි, ධන 7යි. එතකොට මෙතන එහෙමනම් නම මුලින් දානවා හයිපෝ, වෙනස් වෙන ඔක්සිකරණාංකය අයඩීන් වල, ඒ නිසා අයඩයිඩ්. ඉත් ප්‍රත්‍ය දාන්නේ මෙයා අයඩයිඩ්. මේ දෙකේ අගට එන්නේ ඒත් ප්‍රත්‍ය අයඩේට්, මෙතන per අයඩේට්. හයිපෝ අයඩයිඩ්, අයඩයිඩ්, අයඩේට්, per අයඩේට්. අපි දැන් බලමු ජලීය මාධ්‍යයේදී අයනීකරණය වන ප්‍රෝටෝන නැත්නම් H+ අයන අඩංගු ඇනායනයේ ඔක්සිජන් නැති අම්ල නාමකරණය කරන ආකාරය. මේ HCl. දැන් මේ වගේ අණුවක් නාමකරණය කරද්දී බලන්න ජලීය මාධ්‍යයේදී අයනීකරණය විය හැකි ප්‍රෝටෝන H+ අයන අඩංගු ඇනායනයේ ඔක්සිජන් නැති අණු අම්ල අණු නාමකරණය කරද්දී මුලට දානවා අපි හයිඩ්‍රෝ කියන උපසර්ගය. හයිඩ්‍රෝ කියන උපසර්ගය දානවා. ඒ අණුව මේ අණුව නාමකරණය කරන්නේ හයිඩ්‍රෝක්ලෝරික් ඇසිඩ් කියලා. මෙයා හයිඩ්‍රෝක්ලෝරික් ඇසිඩ්. අපි HBr තව උදාහරණයක් ගමු. HBr. එමනම් මුලින් දානවා හයිඩ්‍රෝ කියන උපසර්ගය හයිඩ්‍රෝ බ්‍රෝමික් ඇසිඩ්. මම තව උදාහරණයක් ගන්නවා HI. මුලින් දානවා හයිඩ්‍රෝ කියන උපසර්ගය අයඩික් ඇසිඩ්. අපි දැන් බලමු ඔක්සෝ අම්ල නාමකරණය කරන ආකාරය. ඔක්සෝ අම්ල ඔක්සිජන් අඩංගු ඔක්සි අම්ල කියලාත් කියනවා. නැත්නම් අපි ඔක්සෝ අම්ල කියලාත් කියනවා. ඔක්සි අම්ල කියලා කියන්නේ ඔක්සිජන් පරමාණු අඩංගු අම්ල. අම්ලයක් නම් අනිවාර්යයෙන්ම අයනීකරණය වෙන්න පුළුවන් H පරමාණු තියෙනවා. මම ගන්නවා උදාහරණයක්. මෙන්න HNO2. අනික් අම්ලය HNO3. දැන් මේ අම්ල දෙක සාමාන්‍ය නැත්නම් පැරණි නාමකරණය අනුව නාමකරණය කරන්නේ කොහොමද? මම ගන්නවා මෙතනදී ඔක්සිකරණාංක වෙනස් වෙන නයිට්‍රජන් වල ඔක්සිකරණාංකය. හයිඩ්‍රජන් පරමාණුව සම්බන්ධ වෙලා තියෙන ඍණතාවයෙන් අධික නයිට්‍රජන් පරමාණුවත් එක්ක
ඒ නිසා මෙතන H වල ඔක්සිකරණාංකය ධන 1යි. අපි N වල දන්නේ ඔක්සිකරණාංකය කීයද කියන්න. O පරමාණුවේ සුලභ ඔක්සිකරණාංකය ඍණ 2යි. ඒ වගේ පරමාණු දෙකක් තියෙනවා. අණුව උදාසීනයි ආරෝපණයේ බිඳුවයි. ඒ නිසා බිඳුවට සමාන කරනවා. ඒ අණුව X වල ඔක්සිකරණාංකය අපට එනවා ධන 3ක් කියලා. මෙතන HNO3 වලදී N වල ඔක්සිකරණාංකය අපට එන ධන 5ක් කියලා එනවා. දැන් මේ අම්ල දෙකේ N පරමාණු ඔක්සිකරණාංක වෙනස්. මෙතන ඔක්සිකරණාංකය 3යි අඩු අගයක්. මෙතන ධන 5යි වැඩි අගයක්. කිසියම් වූ ඔක්සි අම්ලයක ඔක්සිකරණාංකය අඩු අවස්ථාවේ නම අගට අපි දානවා OUS කියන ප්‍රත්‍යය. අස් ප්‍රත්‍යය දානවා. ඔක්සිකරණාංකය වැඩි අවස්ථාවේ නම අගට අපි දානවා IC ඉක් ප්‍රත්‍යය දානවා. අස් දාන්නේ අඩු අවස්ථාවට ඉක් දාන්නේ වැඩි අවස්ථාවට. ඒ අනුව ඔක්සිකරණාංකය වෙනස් වෙන නයිට්‍රජන් වල නිසා නයිට්‍රජන් වල නම අගට අස් දැම්මහම නයිට්‍රස් කියලා එනවා. ඒ නිසා HNO2 වල නම නයිට්‍රස් ඇසිඩ්. මෙතනදී ඔක්සිකරණාංකය වෙනස් වෙන්නේ නයිට්‍රජන් වල අගට දාන්නේ ඉක් නයිට්‍රික් ඇසිඩ්. දැන් බලන්න HNO2 nitrous acid HNO3 nitric acid. right? මම තව උදාහරණයක් ගන්නවා. මම ගන්නවා සල්ප හදන H2SO3 ඔක්සි අම්ල දෙකක්. H2SO3 අනික H2SO4. මෙතනදී සල්පෝල ඔක්සිකරණාංකය ධන 4යි. මෙතන සල්පෝල ඔක්සිකරණාංකය ධන 6යි. ඔක්සිකරණාංකය අඩු අවස්ථාවේ නමාගට අස්ප්‍රත්‍ය දාන්නේ. ඒ නිසා සල්පවලයි ඔක්සිකරණාංකය වෙනස් වෙන්නේ. එවනම් සල්ෆියුරස්. මෙයා සල්ෆියුරස් ඇසිඩ් වෙද්දී ඔක්සිකරණාංක වැඩි අවස්ථාවේ නමකට ඉක් දාන්නේ මෙතන සල්ෆියුරික්. සල්ෆියුරික් ඇසිඩ්. සල්ෆියුරස් ඇසිඩ්. සල්ෆියුරික් ඇසිඩ්. තව උදාහරණයක් ගමු අපි. ෆොස්ෆරස් හදන ඔක්සෝ අම්ල දෙකක් H3PO3 අනික H3PO4. මේ අණුවේ ෆොස්ෆරස් වල ඔක්සිකරණාංකය ධන 3යි. මෙතන ඔක්සිකරණාංකය ධන 5යි. ඔක්සිකරණාංකය අඩු අවස්ථාවේ නමාගට අස්ප්‍රත්‍ය දාන්නේ. එහෙනම් ෆොස්ෆරස් වලට අස් දැම්මොත් phosphorus acid. ඔක්සිකරණාංකය වැඩි අවස්ථාවේ නමකට ඉක් දැම්මහම ඉක් phosphoric acid. phosphorus acid මෙතන phosphoric acid. right. හැලජන ඔක්සි අම්ල 4ක් හදනවා. දැන් හැලජන පරමාණු හදන ඔක්සි අම්ල අපි උදාහරණයක් ගමු ක්ලෝරින්. ක්ලෝරින් කියන හැලජනය හදනවා ඔක්සි අම්ල 4ක්. HClO එකක්, HClO2 අනික, HClO3 ඊගාව එක, HClO4 අවසාන එක. දැන් මේ හතර හදන්නේ කොහොමද? නම් කරන්නේ කොහොමද? HClO කියන අම්ලයේ අම්ලාණුවේ ක්ලෝරින් මුල ඔක්සිකරණාංකය ධන 1. HClO2 වල ක්ලෝරින් ගේ ඔක්සිකරණාංකය ධන 3යි. HClO3 වල ධන 5යි. HClO4 වල ධන 7යි. ඔක්සිකරණාංකය අඩු අවස්ථා සඳහා දාන්නේ අපි අස්ප්‍රත්‍ය OUS.
ඔක්සිකරණාංකයේ වැඩි අවස්ථා දෙකට අපි දාන්නේ ඉක් ප්‍රත්‍යය. ඉක්. හැබැයි අර ඇනායන වල වගේම ඔක්සිකරණාංකයේ අඩුම අවස්ථාවේ නම ලියද්දී මුලින් අපි දානවා හයිපෝ කියන උපසර්ගය. ඒ අනුව HClO අම්ලාණුවේ නම හයිපෝ ක්ලෝරස් ඇසිඩ්. හයිපෝ ක්ලෝරස් ඇසිඩ්. මෙයාගේ ක්ලෝරස් ඇසිඩ් මේ දෙන්නම ඉක් එන්නේ මෙයාව ක්ලෝරික් ඇසිඩ්. ඔක්සිකරණාංකයේ වැඩිම අවස්ථාවේ නමේ මුලට දානවා අපි ප කියන උපසර්ගය. එතකොට පර්ක්ලෝරික් ඇසිඩ්. දැන් බලන්න HClO කියන්නේ හයිපෝක්ලෝරස් ඇසිඩ්, HClO2 කියන්නේ ක්ලෝරස් ඇසිඩ්, HClO3 කියලා කියන්නේ ක්ලෝරික් ඇසිඩ්, HClO4 කියලා කියන්නේ පර්ක්ලෝරික් ඇසිඩ්. දැන් බලමු අපි ඊගාවට බ්‍රෝමීන් හදන ඔක්සි අම්ල 4 නාමකරණය කරන ආකාරය. මෙන්න බ්‍රෝමීන් හදන ඔක්සි අම්ල 4. එකක් HB එකක් HBRO. මේක මෙහෙම ලියන්නත් පුළුවන්. HOBR. ඊගාව එක HBRO2. ඊගාවට HBRO3. ඊගාවට HBRO4. මේ එක් එක්කෙනාගේ බ්‍රෝමීන් වල ඔක්සිකරණාංකය ධන 1යි, ධන 3යි, ධන 5යි, ධන 7යි. ඔක්සිකරණාංකයේ අඩුම අවස්ථාවේ මුලින් දාන්නේ හයිපෝ, අගින් දානවා අස්. මේ දෙකම අවසන් වෙන්නේ අස් කියන පත්තෙන්. මේ දෙකම අවසන් වෙන්නේ ඉක් කියන පත්තෙන්. අඩුම එක්කෙනාගේ නමේ මුලට දානවා උපසර්ගය හයිපෝ. ඒ නිසා මෙයා හයිපෝක්ලෝරස්, හයිපෝබ්‍රෝමස්. බ්‍රෝමීන්නේ. ඒ නිසා හයිපෝබ්‍රෝමස් ඇසිඩ්. මෙයාගේ බ්‍රෝමස් ඇසිඩ් ඔක්සිකරණාංකයේ වැඩි අවස්ථාවට අගට දාන්නේ ඉක් ප්‍රත්‍යයනේ. ඒ නිසා මෙයා බ්‍රෝමික් ඇසිඩ්. වැඩිම ඔක්සිකරණාංකයේ තියෙන්නේ HBRO4 වල බ්‍රෝමීන්ගේ. අපි ඒකට මුලින් දානවා ප කියන උපසර්ගය. ඒ නිසා පර්බ්‍රෝමික් ඇසිඩ්. හයිපෝබ්‍රෝමස්, බ්‍රෝමස්, බ්‍රෝමික්, පර්බ්‍රෝමික්. මේ විදිහටම පුළුවන් අපිට අයඩීන් හදන ඔක්සි අම්ල 4 නාමකරණය කරන්න. බලමු අපි HIO අයඩීන් වල ඔක්සිකරණාංකය 1යි, HIO2 ධන 3යි අයඩීන් වල ඔක්සිකරණාංකය, HIO3 ධන 5යි ඔක්සිකරණාංකය, HIO4 ධන 7යි ඔක්සිකරණාංකය අයඩීන් වල. ඒතර මෙයාගේ නම මුලින් දානවා හයිපෝ කියන උපසර්ගය. හයිපෝ අයඩීන්නේ. අයඩික් නෑ අයඩස්. අයඩස් ඇසිඩ්. හයිපෝ අයඩස්. මෙයා අයඩස් ඇසිඩ්. මේ දෙන්නම ඉක් ප්‍රත්‍යයෙන් අවසන් වෙන්නේ. මෙයා අයඩික් ඇසිඩ්. මෙයා මුලින් දාන ප්‍රත්‍යක් වැඩිම එක නිසා ප අයඩික් ඇසිඩ්.
hypoiodous acid, iodous acid, iodic acid, periodic acid. අපි දැන් තවත් anion සහ අණු කීපයක සාමාන්‍ය නම් කතා කරමු. මම මුලින්ම ගන්නවා ඔක්සිජන් හදන anion තුනක්. මේ O2 minus, O2 2 minus, O2 minus. මෙයාගේ නම oxide. oxide. O2 2 minus. මෙයාගේ නම මුලට දානවා අපි per කියන ප්‍රත්‍ය දානවා. per දැම්මම peroxide, peroxide. peroxide anion. මේ O2 minus අපි මුලින් දානවා super කියන උපසර්ගය. superoxide. oxide, peroxide, superoxide. අපි මේ විදිහටම සල්ප හදන ඔක්සි අම්ල පහක් කතා කරනවා. එකක් SO3 2 minus, අනික SO4 2 minus, තව එකක් S2O3 2 minus, අනික S4O6 2 minus, අවසාන එක්කෙනා S2O8 2 minus. මෙයාගේ තම අපි මීට පෙරත් කතා කරා සල්ෆයිඩ්. සල්ෆයිඩ් anion. මෙයා සල්ෆේට් anion. සල්ෆේට් anion. මේ තියෙන්නේ මුලින් දානවා අපි උපසර්ගයක් thio කියලා thiosulfate. thiosulfate anion. මේ සල්ප හතරක් තියෙන නිසා මෙයාගේ නම tetrathionate. tetrathionate anion. අවසාන එක්කෙනා මෙයාගේ නම peroxy disulfate anion. sulfide, sulfate, thiosulfate, tetrathionate, peroxy, disulfate. ඔය විදිහටම අපි මැංගනීස් හදන ඔක්සෝ anion දෙකක් කතා කරමු. මේ තමයි මැංගනීස් හදන ඔක්සෝ anion දෙක. එකක් MnO4 2 minus. මෙයා කොළ පාටයි. ඊගාව එක MnO4 minus. මේක දම් පාටයි. MnO4 2 minus මෙයාගේ නම manganate. manganate anion. MnO4 minus අප මුලින් දානවා per කියන උපසර්ගය. එතකොට permanganate. permanganate. manganate, permanganate. මේ විදිහටම ක්‍රෝමියම් හදනවා ඔක්සෝ anion දෙකක්. එකක් කහ පාට CrO4 2 minus. නම chromate. අනික් ඔක්සෝ anion ක්‍රෝමියම් හදන Cr2O7 2 minus. මුලින් දානවා ඩයි. ක්‍රෝමියම් දෙකක් තියෙන නිසා මෙයාගේ නම dichromate. chromate, dichromate. dichromate තැඹිලි පාටයි, chromate කහ පාටයි. ඔය විදිහටම phosphorus හදනවා ඔක්සෝ anion කීපයක් අපි බලමු. මුලින්ම මම ගන්නවා phosphorus හදනවා ඔක්සි අම්ලයක්. එයාගේ නම phosphoric. phosphoric acid. මේ phosphoric අණුවක එක H පරමාණුවක් H+ විදිහට ඉවත් වුණොත් ඉතිරි වන ඔක්සෝ anion මේ තියෙන්නේ. හයිඩ්‍රජන් දෙකක් තියෙන නිසා මෙයාගේ නම dihydrogen phosphate. dihydrogen phosphate. මේකේ තවත් H පරමාණුවක් ඉවත් වුණොත් H+ විදිහට දැන් HPO4 2 minus. මෙයාගේ නම hydrogen phosphate.
හයිඩ්‍රජන් ෆොස්ෆේට්. අනික් H පරමාණුවත් ඉවත් වුණොත් H+ විදිහට දැන් මෙයා PO4 3-. මෙයාගේ නම ෆොස්ෆේට්. දැන් බලන්න ෆොස්ෆරික් අම්ලය මේ ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට්, හයිඩ්‍රජන් ෆොස්ෆේට්, ෆොස්ෆේට්. ඊළඟට ෆොස්ෆරස් හදනවා ඔක්සි අම්ල 3ක්. එකක් තමයි H3PO2. ඊගාව එක්කෙන H3PO3. අවසාන එක්කෙන H3PO4. H3PO2 නාමකරණය කරද්දී සාමාන්‍ය නාමකරණයේදී අප මුලින් දානවා හයිපෝ කියන උපසර්ගය. හයිපෝ ෆොස්ෆරස් අම්ලය. හයිපෝ ෆොස්ෆරස් අම්ලය. මෙයාගේ නම ෆොස්ෆරස් අම්ලය. ෆොස්ෆරස් ඇසිඩ්. මෙයාගේ නම ෆොස්ෆොරික් ඇසිඩ්. තර මේ තියෙන්නේ හයිපෝෆොස්ෆරස් අම්ලය, ෆොස්ෆරස් අම්ලය, ෆොස්ෆොරික් අම්ලය. right?